අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා හැම දිනෙකටම අපි නොපෙනෙන ලෝකයෙන් සජීවී සාකච්ඡාවත් සමගින් මේ බිනර පුන් පොහෝදා සවස් යාමේදී එකතු වන්නටයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අද දවස පුරාවටම අපි අපේ වැඩසටහන් කණ්ඩායම, නිෂ්පාදක කණ්ඩායම සමන් දේවාලයේ සිට සජීවීව ඔබ වෙත විවිධ ආගමික වැඩසටහන් රැගෙන ආවා. ඒ අතරතුරේදී අපි සවස් යාමයේ වෙන් කරගත්තේ යථාර්ථයත් විද්‍යාවත් අතර දෝලණය වෙන කතිකාවත නොපෙනෙන ලෝකයෙන් කතිකාවත සමගින් එකතු වන්නට. ඔබ දන්නවා අපි කතා කරන්නේ ඔබටත් මටත් නොපෙනෙන ලෝකයක් පිළිබඳව. ඒ නොපෙනෙන ලෝකයේ තුල සිදුවෙන සිදුවීම් වර්තමානයේදී අපේ ජනතාවට වඩාත් ලං වෙලා තියෙනවා. ඒ නිසා බොහෝ විට සමහර තැන්වලදී යථාර්ථවාදී නොවන පුද්ගලයෝ විසින් විවිධ අවස්ථාවන් වලදී විවිධ උපක්‍රම යොදමින් ජනතාව මුලා කරන්නට කටයුතු කරනවා. ඒ කටයුතු කිරීමත් එක්කම සමහර කෙනෙකුට විශ්වාස කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා මේ වගේ දේවල් නොපෙනෙන ලෝකයේ තුල තිබෙන දේවල් නොපෙනෙන ලෝකයේ තුලින් වැඩක් කරගන්නට පුළුවන් දේවල් තියෙනවායි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ දෙක අතරම දෝලණය වෙන කතිකාවතක් රැගෙන එන්නට කටයුතු කරන්නේ. එසේනම් අපි ආරම්භයට කලින් දර්ශන පෙළක් තියෙනවා නරඹන්නට. ඒ දර්ශන පෙළ නරඹමින් අද දවසේ මාතෘකාවට යොමු වන්නට සූදානම්. ඔබ දකින්නට ඇති මේ දර්ශන පෙළේ යම් කිසි දෙයක් ගැබ් වෙලා තියෙනවා. ඒ තමයි මේ ආධ්‍යාත්මික මෙහෙයවන් වලදී මේ ආධ්‍යාත්මික බලයෙන් සුව වෙන පුද්ගලයන්. එහෙම නැත්නම් ඇවිද ගන්නට බැරුව හිටපු සමහර උදවිය එකපාරටම ඇවිදගෙන යනවා. මේ කරන්නේ ආධ්‍යාත්මික බලයෙන්. පහුගිය දවසකදී හොරෝපතාන ප්‍රදේශයේදී මේ වගේ අති දැවැන්ත ලෙස සංවිධානය වුණු මෙහෙයක් තිබ්බා. ඒ ආධ්‍යාත්මික බලයෙන් රෝගීන් සුව කරන මෙහෙයක්. මෙයට අතිවිශාල ජනතාවක් ජනකායක් රැස් වෙලා හිටියා. හැබැයි අවාසනාවකට එයට පැමිණීමෙන් පෙරහතුව හෝ එයට පැමිණීමෙන් පසුව හෝ තිදෙනෙකු ජීවිතක්ෂයටපත් වුණා. මේ කතාවත් එක්ක අපේ සමාජය තුළ යම්කිසි කැළඹීමක් ඇති වුණා. මේ මොකක්ද කරන්නේ? මේ කොහොමද මේක කෙරෙන්නේ? මේක බොරුවක්ද? මේක ඇත්තක්ද කියන වග දැනගන්නට බොහෝ දෙනා පුන පුනා බලා සිටියා. ඒ නිසාම තමයි අපි තෝරාගත්තේ අද දවසේදී කතා බහ කරන්නට මේ ආධ්‍යාත්මික සුවයෙන් එහෙම නැත්නම් මෙහෙන් ඇත්තටම ලෙඩ හොඳ කරන්න පුළුවන්ද? එහෙම හැකියාවක් තියනවාද කියලා. ඒත් සමගම ඒ කතා බහත් එක්කම යනකොට අපිට පසුගිය සතියේදී අපි පසුගිය මාසයේදී ඉදිරිපත් කරපු කාරණාවන්ට අනුව අපිට අභියෝගයක් බාරගෙන තවත් කෙනෙක් අද මේ මැදිරියට ආවා. එතුමාටත් තියෙන හැකියාව මේ ආධ්‍යාත්මික හැකියාවක් තියෙන. ඒක නිසා අපිට අද කතිකාවත ඊ타ත්ම පුළුල් ලෙස මේ මාතෘකාවට සම්බන්ධ කරගෙන යමින් කතා කරන්නට හැකියාවක් තිබෙනවා. අපි ගෞරව නමස්කාර පූර්වකව අද දවසේදී මුලින්ම පිළිගන්නට සූදානම් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥානේශ්වර ස්වාමීන් වහන්සේ අපි හඳුන්වන්නේ අවසරයි. ඒ වගේම තමයි අපි අද දවසේදී කැඳවාගෙන ආවා සුපුරුදු විදිහටම ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝචිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහත්මයා. අයිබෝවන්. අයිබෝවන්. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම තමයි අපි ඔබට කිව්වා අපි තවත් විශේෂ කෙනෙක් අද දවසේදී කැඳවාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි අපි පහුගිය මාසයේදී ඉදිරිපත් කරපු අභියෝගය බාරගනිමින් ඉදිරිපත් වෙලා ජයලාල් පුංචිහේව මහත්මයා. අයිබෝවන්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම තමයි සුපුරුදු ආකාරයට ජ්‍යොතිර්යමය පැත්තෙන් කොහොමද මේ කතිකාවතත් එක්ක සම්බන්ධ වන්නේ කියන කාරණාව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන්නට
පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා ජ්‍යොතිර්වේදී ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා එකතු කරගත් අයබෝවන්. එහෙමනම් අපි දැන් ඔන්න කතිකාවත ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි තව ස්වල්ප වේලාවකින් දුරකථන අංක විවෘත කරන්න. අපිට යෝජනා චෝදනා ගල් මුල් මේ සියල්ලක්ම එනවා. අපි දන්නවා. ඒ නිසා අපි කැමති මේ යථාර්ථය කතා කරනකොට අපි සියලු බාධක අභියෝග ජය ගනිමින් මේ යථාර්ථය පිළිබඳව සාකච්ඡා කරන්න සූදානමිනුයි අපි ඉන්නේ. ඒ නිසා ඔබට තිබෙන ගැටලු පිළිබඳව කතා කරන්න අපි දුරකථන අංකය තවත් ස්වල්ප මොහොතකින් මතක් කරන්නම්. අපි දුරකථන විවෘත කරන වෙලාවට එතකොට අපිට සම්බන්ධ වෙන්න ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් සමගින්. අපි හාමුදුරනේ අවසරයි මුලින්ම මම යොමු වන්න සූදානම් වෙන්නේ ඔබ වහන්සේගෙන් කරුණු කිහිපයක් දැනගන්නට. අපි හාමුදුරනේ බිනරපුන් පොහෝදා අපි මේ කතා කරන්නේ මේ ආධ්‍යාත්මික මෙහෙයවල් පිළිබඳව. මේ ආධ්‍යාත්මික ශක්තියෙන් එහෙම නැත්නම් අපිට පෙනෙන්නේ නැති යම්කිසි ආකාරයක ශක්තියකින් අපේ හාමුදුරනේ ලෙඩෙක්ව සුව කිරීමේ හැකියාවක් තියනවාද? කොහොමද මේ ආධ්‍යාත්මික මෙහෙයවල් පිළිබඳව ඔබ වහන්සේ දකින්නේ කොහොමද? සියලු දෙනාටම තිරුවන් සරණයි. අද බිනර පුර පසළොස්වක පොහොය දවස භික්ෂුණී සමාජය අපේ බුදුරජාණන් වහන්සේ ඇති කළ සිව්වනක් පිරිස අතර භික්ෂුණී සමාජය බිහි වුණ දවස කාන්තාවක හැටියට ආගමික ආධ්‍යාත්මික වශයෙන් ලොකු ජයග්‍රහණ ලබාගත් දවසක් අද දවස. දුමිදු අද මගෙන් අහපු ප්‍රශ්නයත් එක්ක මම මේ කල්පනා කරේ මොනවා කතා කරන්නද කියලා. ආධ්‍යාත්මික බලය. දැන් අපි පෙරදිග රටක්නේ. දැන් ගොඩාක් දුරට පෙරදිග රටවල් වල පුජ්‍යලය තුල ආධ්‍යාත්මික බලයක් තියනවාය කියන සත්‍යයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගාව තිබුණු ආධ්‍යාත්මික බලය දැන් සාමාන්‍ය අතීන්ද්‍රිය ඥානයේ අතීන්ද්‍රිය යම් කටයුතු කිරීම දක්වත් බුදුරජාණන් වහන්සේටම හැකියාව තිබුණනේ. ඒ වගේම රහතන් වහන්සේලාට ඒ හැකියාවන් තිබුණනේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් කරුණාව, දයාව කියන සංකල්ප වගේම සිව්බඹ විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ආධ්‍යාත්මික ශක්තියක් හැම දෙමව්පිය තුළම තිබිය යුතුයි කියලා බුද්ධ ආගමේ උගන්වනවානේ. දැන් ඒකට වඩා ඒකේ සත්‍යයක් තියෙනවා. ඒක අපිට ගැඹුරට කතා කරන්න පුළුවන්. ඒ වගේම මාකටිං ආධ්‍යාත්මික මාකටිං එකකුත් තියෙනවානේ. දැන් මට පහුගිය දවසේ මේ ළමෙක් ආව පන්සලට. ඉතින් එයාත් එක්ක කෑම ටිකක් දීලා කතා බහ කරනකොට මේ විස්තර ඉතින් කතා කර හිටියා. ඒ සාමාන්‍ය බොහොම මේ කෑම ටිකක් ඉල්ලගෙන ආපු ළමයි කතා කර ඉන්නකොට මේ එයා කිව්වා එයාට තිබුණේ ඔය ලෙඩසුව කරන එතකොට කන් ඇහෙන්නේ නැති අයට කන් ඇහෙන්න ලබා දෙන, ඇස් පේන්නේ නැති අයට ඇස් ලබා දෙන, ඒ වගේ එකක්ලු තිබුණේ. ඒකේ එයාට කියන්න තිබුණේ වේදිකාවට ඇවිල්ලා ඉස්සර මගේ කන් ඇහෙන්නේ නැතුව තිබුණේ, දැන් මට හොඳට කන් දෙක ඇහෙනවා, මට කතා කරන්න බැරුව තිබුණේ, මට දැන් කතා කරන්න පුළුවන්. දැන් කතා කරනකොට මේක තේරෙන්නේ. කියන්නයි තිබුණේ. ඒ ටික ඒකට ඉතින් වැඩි වෙලාවක් කියන්නේ රුපියල් 500ක් හම්බ වෙනවා කියලා කිව්වා යාට. ඒ ටික කිව්වහම 500ක් හම්බ වෙනවා කියලා කිව්වා. ඉතින් මම අහුවා මේ දවස්වල ඒව නැද්ද කියලා. එතකොට එයා කිව්වේ දැන් මේ දවස්වල කටුයි කියලා ඒ කාලේ හැටියට. බිස්නස් නැහැ කියලා කිව්වේ. ඒකයි අර කැම් වේලක් කරන. ඒ වගේ අපේ රටේ බොහෝ තැන්වල ආධ්‍යාත්මික ශක්තිය කියලා ආධ්‍යාත්මික ශක්තිය තියෙනවායි කියලා ඒ ශක්තියෙන් අනිකගේ තියෙන රෝග සුව කරන්න පුළුවන් කියන අදහසක් කියන බොහෝ සංවිධාන තියෙනවා. ඇත්තටම ඒවා ඇති සත්‍යයක් නෑ. දැන් ඒක සම්පූර්ණ බොරුවක් ඒක. එම් සත්‍යයක් නෑ. කිසිදු සත්‍යයක් නෑ. නමුත් ඒවයි මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. දැන් සාමාන්‍ය මිනිස්යන්ට කාලයක් ජීවත් වෙනකොට එන පොඩි මේ මායා
අපි හැමෝටම පුංචි බාධා කිරීමක් කරනවා. අපි මේ වෙලාව බලලා එන්න අවශ්‍යයි. අපි වෙලාව බලලා නැවතත් එකතු වෙමු. ඔව් නැවතත් අපි එකතු වෙනවා. මේ අපි වෙලාව නම් සාමාන්‍ය බලන්නේ පළවෙනි මහත්තයාගෙන් අපි හඳුනන නේද? අපි ටෙලිවිෂනේ වෙලාව බලන්න ගියේ. නමුත් කෙසේ වෙතත් මේ අපි අපේ හඳුනනගේ කතාව නැවතත් එවන්න සූදානම්. වහන්සේ කිව්වේ මේ මායා ශක්තිය. ඒක වෙලාවටම කියන එක හොඳයි. ඒක හැබැයි ඒ අර මනුස්සයට මායා රෝග කියලා එකක් ඒක වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් හඳුනාගත් එකක්. එහෙම තත්ත්ව තියෙනවා. ඒ මායා රෝග වලටත් අපේ දැන් ඒක වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මේ වචනේ ආවේ. අපේ සිංහල සංස්කෘතිය තුළ ඒ වගේ එකටත් භූතේක්‍ය කියලා කියන අදහස තමයි කිව්වේ. එහෙමයි. භූතේක ආවේශ වෙලා මෙයාට තියෙන්නේ කියන අදහස තමයි කිව්වේ. ඒක 1900 ගණන් වල වගේ අපේ රටේ තුන යකෙක් ආවේශ වෙලා. නව සිගනල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. 1900 ගණන් ලියවිච්ච එකක්. ඒ කාලේ තුනේ දකුණ පැත්තේ අඩියෙන් අඩියට යක්කු ආවේශ වෙන එළවන ඒව තිබුණා කියන එක. දැන් අද වෙනකොට භූතය. එතකොට ආධ්‍යාත්මික ශක්තියෙන් ඒවා සුව කරනවා කියලා කියන එකේ කිසිදු සත්‍යයක් මම පිළිගන්නෙත් නෑ. මම මේ එහෙම එකක් විශ්වාස කරන්නෙත් නෑ. ඒ වගේ පොඩි මාකටින් වැඩක් හැටියට මම දකිනවා. ඒ කියන්නේ වහන්සේ කියන්නේ එහෙම ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝගයක් සුව කිරීම හැකියාව කිසිම නෑ එහෙම නෙමෙයි. ආධ්‍යාත්මික බල තිබුණා. බුදුරජාණන් වහන්සේටත් බල තිබුණා. ආධ්‍යාත්මික ශක්තියින් මිනිස්සුන්ට තියෙනවා. මේ මාකටිං ආධ්‍යාත්මික කියලා එකකුත් තියෙනවා. අද ඒක තියෙනවා. අද ඒක තමයි බහුලව අපිට මේ ප්‍රසිද්ධිය දකින්නට ලැබෙන්නේ. අපි යනවා දැන් මේ ඒ කතා බහත් එක්කම අපේ හාමුදුරුවෝ සඳහන් කරපු කාරණාවත් එක්කම මේ ජයලාල් පුංචිව මහත්මයාගේ පැත්තට. එතුමා තමයි ආරාධිතය බවට පත් වෙන්නේ. එතුමා මම හිතන්නේ පහුගිය දවසකදී අපි ගිය මාසේ කතා බහෙන් පස්සේ එතුමාගේ හැකියාව පෙන්වන්න පුළුවන් කියලා කතා කරලා අපේ නිෂ්පාදකතුමාට කිව්වා. ඒ නිසා තමයි ඔබතුමාව අද දවසේදී අපි කැඳවාගෙන ආවේ. දැන් ඔබතුමාගේ මොකක්ද තියෙන හැකියාව? ඔබතුමා කවුද? අපිට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නකෝ. මම මේ දේ මට ලැබුණේ මම හිතලා නෙවෙයි. ඇත්තටම මේ නොපෙනෙන විදියට මට කියන්නේ දැන් හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ අවසරයි. මේ ඇත්තටම මේක ලැබුණ විදිය මම දන්නෙත් නැහැ. මේක කියන්නේ මේ දේ කියන්නේ මේ අදුෂ්‍යමාන විදියට මේ දේවල් කොහොමද වෙන්නේ? එතකොට මේ මියගේ ආත්ම කියලා කියනවා. එතකොට මේවා මොනවද වෙන්නේ? ඒවා මං විසින්ම හොයාගෙන ගියා. ඇත්තටම ස්වාමීන් වහන්සේ කියපු එකත් මාකටින් තමයි අද තියෙන්නේ. ලංකාවේ තියෙන්නේ හැමතැනම මාකටින් තියෙන්නේ. ඒ කියන්නේ මේක සල්ලි හූරා කනවා මිනිස්සුන්ගේ. ස්වාමීන් වහන්සේ එක පැත්තකින් හරි. කියන්නේ මාකටින් පැත්ත තියෙන්නේ. එහෙම ඊට පස්සේ මට ඇත්තටම මගේ මනසට මම ගොඩක් අඩපණ වුණා. හැම දෙයක්ම නැති වෙලා මානසිකව වැටුණා. වැටිලා ඒ වගේ මානසික රෝගී තත්ත්වයක් තමයි පත් වුණා කියලා හැමෝම කිව්වේ. ඒක මට තේරුණා මානසික රෝගී තත්ත්වයක් කියලා මේක. ඊට පස්සේ මම විසින්ම මේක සොයාගෙන ගියා මේ විදිහට මෙහෙමයි වෙන්න මෙහෙම හේතුව මේ කේන්දරේ අරගෙන ගිහිල්ලා බැලුවා මට මේක මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ මටම හිතුණා මේ සමහර වන්දින ස්ථාන සාමාන්‍යයෙන් කතරගම දේවස්ථානේ තමයි මම ගිහිල්ලා බණ භාවනා කරනවා. මම මේ දේ ඇත්තටම කලකිරීමක් ස්වභාවයක් තිබුණු හින්දා මට මේ දේ වෙන්නේ නැති කියලා මම බණ භාවනා කරා. ඊට පස්සේ ඇත්තටම ඔහොම යන අතරතුරේදී මේ මට එක ස්ථානවල වල ඒ වගේ බොරු කරන මිනිස්සු, ඒ වගේ හොරබරු මිනිස්සු ගොඩ හරියක් හම්බ වුණා. දැන් ඔබතුමාගේ තියෙන හැකියාව මොකක්ද? ඔබතුමාට මොනවද කරන්න පුළුවන්? මට පුළුවන් සාමාන්‍යයෙන් කේන්දරයක් නැතුව ඒ පුද්ගලයාගේ කේන්දරයේ තියෙන විස්තර කියන්න. හැබැයි මට ලක්ෂණ කියන්න බෑ. මට මේ එයාගේ ඒ රාෂ්ට්‍ර කපලද මොකද්ද මෙයාට වෙන්නේ, ඉදිරි කටයුතු වෙන්නේ කොහොමද? එහෙම කියන්න පුළුවන් එකයි. ඊට පස්සේ මට යంత్ర මන්ත්‍ර ඒවා මට දොස් ඒ කියන්නේ එයාලගේ තියෙන දොස් වලට ඒ වගේ දේවල් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් තෙල් යන්ත්‍ර සමහර වෙලාවට යන්ත්‍ර අඳින්න එනවා. ඉතින් ඒවා ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය යක්ෂ ආත්ම වගේ වැහිච්ච අය වයින් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් තව ඉදිරියට වෙන්න තියෙන දෙයක් කියන්න පුළුවන්.
එතකොට සාමාන්‍යයෙන් සමහරුන්ගේ තුනටි අමාරු අතපය අමාරු ඒවා කියලා ඒවට දෙහි කපලා වගේ සාන්ති කර්ම ඒ වගේ කරලා ඒ වගේ දෙයක් මේව කරාම හොඳයි කියලා කියනවා. ඊට පස්සේ තව ගෙවල් වල තියෙන මොනක් හරි දෝසයි කියලා අද අපේ කාලේ ගොඩක් කට්ටිය කියනවා මෙහෙම පෙරේතයෝ ඇවිල්ලා එතකොට තව යක්ෂයෝ ඇවිල්ලා මියගිය කට්ටිය ඇවිල්ලා කියලා මට එහෙම කෙනෙක් කියන්න පුළුවන් මෙන්න මේ ඕගොල්ලන්ගේ ආච්චි ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙමයි කියලා. ඒක මගේ හිතටම එක්ක මගේ හිතට ආවත් එක්කම කිරණ බණ භාවනා කරගෙන ඒක තව ගොඩක් වැඩි දියුණු කරගත්තා. දැන් අපේ විද්‍යාකුලපති මහත්මයා එහා පැත්තේ ඉන්න නිසා එතුමාගේ පිළිබඳව කියන්න පුළුවන්ද ඔබතුමාට? දැන් ඔබතුමා කිව්වා කේන්දරේ නැතුව වුණත් කේන්දරේ පිළිබඳව කියන්න පුළුවන්. දැන් මම හිතන්නේ පසුගිය වැඩසටහනේදී ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා මම හිතන්නේ ඔබතුමාගේ කේන්දරේ පිළිබඳව ලබා දීපු කාරණාවක් පිළිබඳව මතක් කරා. එතකොට ඔබතුමා දන්නවා ඇති එතුමාගේ ග්‍රහ පීඨීම් තියෙන විදිහ මතකද කොහොමද? මට ඇත්ත දැන් මතක නැහැ. මට මේමයි දැන් ග්‍රහ පීඨීම අපේ කියන්න බෑ මහත්තයා කියන්න බෑ මට මෙතුමාගේ කියන්නේ මෙතුමා මෙන්න මේ දේවල් මේම වෙලා තියෙනවා මෙතුමාගේ ශරීර ස්වභාවය මෙතුමා මොන යන ටාගට් එකද මොකක්ද කියලා මට ඒ ස්වභාවය කියන්න පුළුවන් මට කියන්න බෑ මේ එහෙනම් අපි පොඩි අභියෝගයක් දෙන්න ඔබතුමාට පුළුවන්ද අපි මෙතුමාගේ වෙච්ච දෙයක් කියන්න වෙච්ච දෙයක් කියන්න අතරශය පුරුෂ කියන්නේ මෙයාගේ මට අපේ කුලපති මහත්තයාගෙන් මට ඒ කියන්නේ ඒ ආන්සර් එකට මට දැනගන්න ඕනේ. කියන්නේ මට මේක මනසෙත් එක්ක මගේ වෙන සම්බන්ධ කියන්නේ වෙන බලවේගයක් එක්ක සම්බන්ධ වෙලා තමයි මම කියන්නේ. ඒකට මට පොඩ්ඩක් ස්ටෙප් බයි පොඩ්ඩක් කියන්න ඕනේ. සමහර එක වැරදි වෙන්න පුළුවන්. හරි වෙන්න පුළුවන්. ඒක මට මේ මට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඔබ පටන් ගන්න. බලවදන වලට සමාජාතන සත්‍යචේතන සලමන බණ කරද මොනසම. මහත්ය ගැන ගත්තොත් එහෙම පච්චිරුණ පොඩි තැනේ ඉඳන් ආපු මිනිස්සෙක් කියලා තමයි මට හිතට දෙන්නේ කියන්න. ඉතින් කුසල මාතර කරන අවංකකම තියෙනවා පපුවේ ජාතකන කුසල කතාන කරන ලංකාවේ ඉන්න ඕන පුද්ගලෙක් නෙමෙයි පිටරටක උපදේශකයෙක් වගේ ලොකු ඉහළට යන්න පුළුවන් දෙනෙක්. දැන් හැමෝම හිතනවා මේ මහත්ය මේ මඩ ගහනවා මට මේමයි ඒ වුණාට මේ මහත්ය ඇත්ත දෙයක් දකිනවා. මෙන්න මේක වෙන්න මේව වෙන්නේ කියලා. ඒ අර මට දැනෙන්නේ මේ බ්‍රේන් එකේ මාර මේවා එකක් සෙන්සිටිව් හරි මොනවා හරි මාර දෙයක් තියෙනවා. මෙයා ලංකාවේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි මට දැනෙන විදිහට හැමෝම හිතනවා මෙයාට මෙයා තමයි මඩ ගහන්නේ මෙයා බනිනවා දැන් මට මේවා කියන එකට තමයි මම ඇවිල්ලා මේ කියන්නේ ඉතින් මේ මට දැනෙන දේ තමයි මම කිව්වේ ඉතින් මට එහෙම කිව්වත් මට ඒ දැනෙන දේ තමයි මම කියන්නේ ඉතින් මේ මෙතුමා ලංකාවේ ඉන්න ඕන පුද්ගලෙක් නෙමෙයි මෙතුමා පිටරටක ඉන්නේ ඒකට මෙතුමා මේවා සල්ලි භාගයවත් සත්භාවයෙන් ගන්න මෙයා මෙතුමාගේ ටාගට් එක කරා ඒ පිටරට හරහා වෙනම ගමන් මාර්ගයක් තියෙනවා මෙතුමාගේ ඒ ගමන් මාර්ගයට තමයි පහදලා දෙන්නේ එතුමාගේ තව කියන්න පුළුවන් තචොන් සුරපට අතන නොනසල් මාචන් නරවන දක්කරසන කලින් තරත ලමතට කඩින් තරත උමරසපත වච්චේ විදිහට සාමාන්‍යයෙන් මේ ඇඟේ තුන ටිය මොනවා හරි කැක්කුමක් වගේ තියෙන්න පුළුවන් ඒක තියනවාද විද්‍යාකුලපති මහත්තයා නෑ තුන ටිය කැක්කුමද අපිට හැමෝටම තියෙනවා තුන ටිය කැක්කුම නෑ ඉතින් බාර වැඩක් කරොත් හරි ඉතින් එහෙම දෙයක් කිව්වොත් ඉතින් අපි වැඩ කරන්නේ නැති නිසා එහෙම එතකොට තව මට කියන්න පුළුවන් මම සාමාන්‍ය ප්‍රසිද්ධ ස්කූල් එකක ගිය මිනිස්සෙක් සාමාන්‍ය අපදාර සනක සහෝදර නැත්නම් නුරු සම්ප්‍රදායක සහෝදර දෙන්නයි සහෝදරියයි වගේ කෙනෙක් හරිද දන්නේ සහෝදරියෝ දෙන්නයි සහෝදරියෝ එක්ක ඒත් ගණන් වැරදි හරිද සහෝදරියෝ සහෝදරියෝ දෙන්නයි සහෝදරියෝ එක්කයි අතර ජීවන මක්කර සපඩ කියනවා නැත්නම් කොට සපඩ යනවා සනක Macam sambil terlalu ini persoalan sana family members channel family members හතරයි family කට්ටිය හතර දෙනෙක් වෙන්නන්නේ ඔක්කොම මම තාත්තත් එක්ක එහෙම තමයි කියන්නේ හරිද දරුවෝ ඉන්නවද නැද්ද බලන්න පුළුවන්ද මම ඒක දන්න නිසා මම කියන්නේ මේ පළවෙනිම කියන්න පුළුවන් ඒ කියන්නේ මම පළවෙනි මාධ්‍යට ආවේ. ඉතින් මේ මම මෙතුමා කියන විදිහට තුරු කොටසකට. තර දෙන්නෙක් වගේ තමයි කියන්නේ. හරිද වැරදිද? හරි. හරි. ගෑන් ළමයිද පිරිමි ළමයිද? දුවයි පුතයි. හරි. සතරේ එහෙම කියපු එක. හරිද විද්‍යාවෘත්ති මහත්තයා? ඒක හරි. එතකොට අරක පොඩ්ඩක් කරගන්න. මෙතුමාට දරුවෝ මේ අපේ ප්‍රශාන්ත් මහත්තයා දිහා බලලා කියමු මෙතුමාට දරුවෝ ඉන්නවද නැද්ද? ප්‍රශාන්ත් මහත්තයා නැතකොට උඩට එනකොටම ප්‍රශාන්ත් මහත්තයා මගෙත් එක්ක සංවාදය යෙදුණා. දැන් දරුවෝ ඒතකොට කිව්වද දරුවෝ? නෑ දරුවෝ කිව්වේ නෑ. මට මොනවද මයි ගැන පේන්නේ කියලා. ඉතින් මෙහෙමයි නාපොඩි සුළු කතා ආචාර්ය සමග කතා කරනවා. දරුවෝ තුන් දෙනෙක් වගේ තමයි පෙන්වන්නේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවද පුළුවන්? නෑ. දරුවෝ තුන් දෙනෙක් නෑ. එක්කෙනයි. එක්කෙනයි. සමහර වෙලාවට මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්.
ඒ කියන්නේ මෙන්න මේ දෙයක් වෙන්න පුළුවන් මට කෙනෙකුට සමහරවිට මෙතුමාගේ කාර්ය කියලා මෙතුමාගේ වැරදිනොත් මොකද කියලා. ඒ කියන්නේ මට දැනෙන්නේ ඒකෙන් සමහර වෙලාවට ඒ බබා ඊට ඉස්සෙල්ලා හම්බ වෙන්න ඇවිල්ලා නැති වෙලා එහෙම කියලා වගේ වෙන්න පුළුවන්. ඒ සමහරට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අන්තර අතර සල්මන් ආරිය දන්න සමාජයට නේ එන්ටිදෙල්ලෝ. එතකොට අන්නකට සංගයතරේනවා. නැලේරි අම්මා කෝෂකතරින් දරන කාසනාශයෙන් දරලා මම බැඳලා නැහැ වගේ තමයි පෙන්වන්නේ. මාත් හිතන් ඉන්නේ එහෙම උනට බැඳලා. හිතන් ඉන්නවා කියන්නේ? නෑ පම් බැඳලා. මට එක දරුවෙක් ඉන්නවා. හරි. අපි තවදුරටත් කතා කරන්න සූදානම්. අපි මේ ආධ්‍යාත්මික ශක්තියන් පිළිබඳව අපි බලමු. මෙතුමාගේ ආධ්‍යාත්මික ශක්තියන් තුළ තවත් මොනවද කතා බහට ලක් කරන්න තියෙන්නේ කියලා. දැන් විද්‍යාකුලපති මහත්මයාගේ පැත්තට මම යවන්න සූදානම්. මොකක්ද හිතන්නේ මේ ආධ්‍යාත්මික ශක්තියන් පිළිබඳව? මුලින්ම මහාචාර්ය පාතේගම හාමුදුරන්ගෙන් අවසරයි. ඇත්තම මෙතනදී අපි විශේෂයෙන් කියන්න ඕන රූපරාමපලක් දැම්මත් අපි යම්කිසි පුද්ගලයෙක් කරබය මම මෙතෙන්දී කතා කරන්නේ නැහැ. මොකද මම කතා කරන්නේ විෂය සම්බන්ධයෙන්. එහෙම නැතුව ඒ පුද්ගලයා සම්බන්ධවත් වෙන පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් මට නැහැ. නමුත් ආධ්‍යාත්මික බලයකින් ලෙඩක් සුව කරනවා කියලා කියන්නේ අමූලික පට්ටපල් බොරුවක් විතරයි. මොකද බුදුරජාණන් වහන්සේටත් ජීවක වෛද්‍යවරයා හිටියා. බුදුරජාණන් වහන්සේත් ජීවක වෛද්‍යවරයා හිටියා ප්‍රතිකාර සඳහා. නමුත් අපේ මිනිස්සු බුද්ධ බලෙන් ලෙඩ හොඳ කරන්න යනවා. බුද්ධ බලය තිබුණේ බුදුහාමුදුරුවෝ ළඟ මිසක් බුද්ධ බලය කියලා මේ ලෙඩ හොඳ කරන්න පුළුවන් එකක්ද? එහෙම නැත්නම් ආධ්‍යාත්මික බලෙන් ලෙඩ සුව කරන්න පුළුවන්ද? ඇයි බැරි? කිසිසේත්ම වෙන්න බෑ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේක ඇහුවට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් අපි දන්න ඕන තරම් වෙලා තියෙනවා. අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ තමයි. හාමුදුරුවෝ කිව්වා අර මායා රෝගී අවස්ථාව කියලා. ඒ එක අවස්ථාවක්. නමුත් බහුතරයක් හොඳ වෙන්නේ ඔබට මතක ඇති මම හිතන්නේ මීට කලින් ඔබත් මාත් ස්වාමින් වහන්සේත් මලවගේ මහත්තයත් ඉන්න සාකච්ඡාවක ඔබ මීට අවුරුදු 4-5කට කලින් අපි මේ මාතෘකාවට ආසන්න එකක් කතා කරා. අර එක කාලයක් මතකදර දොළු කන්දේ කතන්දරයක්. පිරිත් වතුර කරා මුළු වැවක්ම වතුර කරා ඒත් කාලයක් ලෙඩ හොඳ වුණා කියවනේ. ඇත්තටම හොඳ වුණා. නමුත් එතන අතුලාන්තේ ප්‍රශ්නයක් තියෙනවා, එතන මිත්‍යාවක් තියෙනවා කියලා දැනගත්ත හැටියෙම ඒ රෝගීන් සියල්ලටම නැවත රෝගී තත්ත්වය හටගත්තා. දුමින්දු ඒ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේකේ අපි දකින්නේ අපිට තියෙන කායික රෝග. ඒ වගේම මානසික රෝග. තවත් කොටසක් තියෙනවා මනෝකායික රෝග. මනක් කායික රෝග කියලා කියනවා. එහෙම නැත්නම් මනෝකායික රෝග කියලා කියනවා. සයිකෝසොමැටික් එහෙම නැත්නම් සොමැටෝෆෝම් ඩිසෝඩර්ස්. මේ සොමැටෝෆෝම් ඩිසෝඩර්ස් කියන රෝගී තත්ත්වය සුව වෙන්නේ විශ්වාසය මත. දැන් උදාහරණයක් හැටියට සුව නොවන කොන්දේ අමාරුවක් තියෙනවා. එහෙම නැත්නම් ඔළුවේ කැක්කුමක් තියෙනවා. වෛද්‍ය පරීක්ෂණ සියල්ලක්ම සාමාන්‍යයි. ඔන්න අපිට කියනවා මෙන්න මෙහෙම අහවල් දේවාලේ ඉන්න මාර මේ ඉන්දියාවේ ගිහිල්ලා කැලේ භාවනා කරලා ආපු චරිතයක් මෙහෙම බලන්නකො රවුල් ලෝවාගෙන ඉන්නේ මේ දවස් තමයි එක වේලයි වළඳන්නේ. ඔන්න රටේ නැති දේවල් ටිකක් කියලා අපිට මාර ප්‍රතිරූපයක් මවනවා. අපි මොකද කරන්නේ? අමුතු ආශ්චර්යයක් ඇති කියලා හිතාගෙන එතනට යනවා. අපේ හිතේ විශ්වාසය තියෙන්න ඕනේ. විශ්වාසය තියෙනකොට අපි හිතමු මේ මනුස්සයා මොනවා හරි ගුලියක් දෙනවා. මේක මේ ගුලිය 3ට කඩලා දවස් 3ක් පින්නේ ඉඳන් බොන්න. එහෙම නැත්නම් රෑ 12ට බොන්න. එහෙම නැත්නම් හවස 3:42ට බොන්න. නිකන් අමුතු දෙයක් කියන්න අර ඒ කීමත් එක්ක මනසට වදින්නත් එක්ක. මෙන්න දවස් 3 කරනකොට ලෙඩේ සුවයි. කිසිම ලෙඩක් නැහැ. ලෙඩේ තිබුණාද නැද්ද කියලා නැහැ. අන්න ඊට පස්සේ අපි මොකද කරන්නේ? තවත් මේ ප්‍රචාරයවට අහල පහල ඉන්න මිනිස්සුන්ට කියනවා මාර වැඩේනේ අපි ගියා මෙන්න මේ තැනකට එක ගුලිය දුන්නේ. එක ගුලියට වැඩේ ෂේප්නේ. මට මේ වෛද්‍යවරු පස්සේ ගිහිල්ලා අවුරුදු 17ක් මම වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තා. කිසිම සුවයක් නැහැ. අර මිනිස්සේ එක බෙහෙත් ගුලියට වරන සුව වුණා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? වැල නොකඩ ඔතෙන්ට යන්න ගන්නවා. නමුත් ඔතන සාර්ථක වෙන්නේ 1000කට එක්කෙනෙක් වගේ සොමැටෝෆෝම් ඩිසෝඩර්ස් එකක් සාර්ථක වෙන්න පුළුවන්. ඒ මොකද ඒක ඒ පුද්ගලයා සතු විශේෂ බලයකින් නෙමෙයි ඒක Tamanගේ සිතේ තියෙන දැඩි විශ්වාසය මත සුව වෙන්නේ. දැන් ඇතැම් අවස්ථාවල දැන් සුරයක් කෙල්ලගෙන අපි හැමදාම කියනවා පෙරදිග මනෝ චිකිත්සාවක් තමයි ඔය තොইল පවිල් කියලා කියන්නේ. ඒකෙදි මිනිස්සු ඕනානේ.
නැත්te නෑ. අපි මේ තවදුරටත් ඔබතුමා මේ සාකච්ඡා කරන්න සූදානම් වෙයි තොইল පැත්තට සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ පැත්තට යන්න. අපි මෙතුමාගෙනුත් අපි විශේෂයෙන්ම එතුමාගේ ආධ්‍යාත්මික හැකියාවන් පිළිබඳව තවදුරටත් කතා කරන්න සූදානම්. අපි එහෙමනම් විරාමයක් ලබා ගන්නයි මේ සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙමු. අපි යමු වෙනවා විරාමයකට. නැවතත් නොපෙනෙන ලෝකයෙන් සජීවී සාකච්ඡාව සමගින් එකතු වෙන්නේ අපි කතා කරමින් සිටින මේ ආධ්‍යාත්මික බලයන් තියෙනවද ආධ්‍යාත්මික බලයෙන් ඇත්තටම ලෙඩසුව කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව ඔබ දන්නවා සමාජය තුළ සිටින අපේ මිනිසුන් සමහර අවස්ථාවන් වලදී මිත්‍යාවන් ඔස්සේ පැටලී ගැලීගෙන යනවා මේවා නැති කරගන්න තමයි අපි සමහර වෙලාවට ඔබට උපදේශයක් ලබා දෙන්නේ විද්‍යාත්මකව සමහර කෙනෙක්ට විශ්වාස කරන්න පුළුවන් විද්‍යාත්මකව දේවල් තියෙනවා කියලාත් විශ්වාස කරන්න පුළුවන් නැහැ කියලාත් විශ්වාස කරන්න පුළුවන්. නමුත් මේ මිත්‍යාව කියන දේ හරියටම නිකන් අපේ සමාජය තුළ නම් මිත්‍යාව වැඩිපුර දෙනෙක් වැළඳ ගන්නවා. ඒ වැළඳ ගැනීම මම දන්නේ කොහෙන් කොතනින් පටන්ගෙන ආපු එකක්ද කියලා. නමුත් කෙසේ හෝ වේවා අපේ මේ වැඩසටහන අපි දියත් කරන්නේ ඔබේ යහපත පිණිස ඔබට සංසන්දනය කරලා බලන්න හැකියාවක් තියෙන විදිහට ඔබට පැමිණෙන ගැටලු ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරන්න තමයි අපි මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. අපි යනවා ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාගේ පැත්තට විරාමයෙන් අනතුරුව. දැන් ඔබතුමා මුලින්ම මෙතුමා හම්බෙලා කතා කරලා කියනකොට කිව්වා ඔබතුමා කිව්වා නියම කෙනෙක් කියලා. ඔබතුමා කිව්වා හොඳ කෙනෙක් මෙයාට ඇත්තටම දක්ෂතාවයක් තියෙනවා කියලා මට මේකප් කරද්දි කිව්වා. හැබැයි දැන් ඔබතුමාගේ කියනකොටම ඔබතුමාගේ දරුවෝ ඉන්න ප්‍රමාණය පිළිබඳ වැරදි වුණානේ. දැන් කොහොමද ඔබතුමා එතනදී නිර්ණායකයක් ගත්තේ නිගමනයක් ගත්තේ එහෙම එතුමා හොඳයි කියලා? ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පළමුවෙන්ම කියන්න ඕන දුමිදු මම මෙතුමා එක්ක සාකච්ඡා කරාම මෙතුමා මාත් එක්ක කිව්වා මෙතුමා කරපු කැපකිරීම සම්බන්ධයෙන්. ඒ කැපකිරීම සම්බන්ධයෙන් මා තුළ යම්කිසි පැහැදීමක් ඇති වුණා. මොකද ලෞකික ජීවිතයක් ගත කරන මම වගේ කෙනෙකුට මේ මෙතුමා කියපු කැපකිරීම කරන්න අපහසු බව තේරුණා. මොකද මෙතුමා කිව්වා කැලේකට වෙලා භාවනා කරනවා කියලා. මම හිතන 4 මිනිත් කිලෝමීටර් හෝ 40ක් පමණ රට අභ්‍යන්තරයට වෙන්න. ඉතින් මට ඒක දැක්කම මට ඉතින් ඒ කතාව ඇහුවම මට බොහොම හිත තුළ සතුටකුත් ඒ වගේම දුකකුත් ඇති වුණා. සතුට ඇති වුණේ මේ වගේ කෙනෙක් මෙහෙම කැපකිරීමක් කිරීම මේ වගේ තරුණ ළමෙක් ඒක කැපකිරීම සම්බන්ධව දුකක් ඇති වුණා මටත් එහෙම අවස්ථාවක් නැහැ නේද කියන එකයි. ඒ නිසා මට ඉතින් ඇත්තටම තරුණ ළමෙක් වශයෙන් මට මේ මහත්මයා ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. මං කිව්වා හොඳ කෙනෙක්. ඉතින් මේ විදිහේ කැපකිරීමක් කරනවා නම් ඇත්ත වශයෙන්ම ගෞරව කළ යුතු කෙනෙක් කියන අදහස මා තුළ ආවා. ඉතින් අනෙක් කාරණේ දුමිදු රෝග තත්ත්ව කියන එක ඇතිවීමට ඔබතුමා කිව්වා දක්ෂයෙක් කියලා. දක්ෂයෙක්. මම දක්ෂයෙක් ඉතින් දක්ෂයෙක් කියන එක මා විශ්වාස කළා. මම දක්ෂයෙක් කියන එක මම තාමත් අපි කැලේට ගිය පමණින් දක්ෂයෙක් වෙනවද නැත්නම් මාත් කැලේට ගියද? නැහැ. නමුත් දුමිදු එතුමා කරපු යම් කැපකිරීම සම්බන්ධයෙන් මම සාකච්ඡා කළා. ඒ වෙලාවේදී මට යම්කිසි පැහැදීමක් ඇති වුණා. නමුත් ඉතින් කෙනෙක්ව ටිකක් වෙලා අධ්‍යයනය කරන්න ඕන. එක්වරම මම ඉතින් කිව්වා මට පේන විදිහට නම් හොඳ කෙනෙක් වගේ කියලා. මම එහෙමයි කිව්වේ. ඉතින් එතුමා හොඳ කැපකිරීම කරපු තරුණ ළමෙක්. ඉතින් තරුණ ළමයෙකුට අපි ඇත්ත වශයෙන්ම ඉඩක්කඩක් දෙන්න ඕන. ඒ කෙනාගේ දක්ෂතාවය අගය කරන්න ඕන. අනිවාර්යයෙන්ම. අපි ආපු ගමන් එයාව පාගලා දාලා හරියන්නේ නැහනේ. නෑ මෙතන පෑගීමක් සිදු වෙන්නේ නෑ. මම ඒ ගරු කිරීම කරන්න ඕනේ. ඒ ගරු කිරීම එතුමාගේ තරුණ වයසේ ළමෙක් ඒ වගේ කැපකිරීමක් කරනවා අපි අගය කරන්න ඕන. ඉතින් ඒ අගය කිරීම නැවතත් කරනවා. ඇත්තෙම දුමිදු රෝග තත්ත්වයක් ඇති වෙන්න මූලික වශයෙන්ම කරුණු කාරණා තියෙනවා 4ක්. ආහාරජ, ඍතුජ, කර්මජ සහ චිත්තජ. මම විශ්වාස කරන අන්දමට ඔය කියන බොහොමයක් රෝග සුව වෙන පිරිස්. චිත්තජ රෝග වලින් නැත්තම් ඔය අර අපේ විද්‍යාකුලපති මහත්තයා කිව්වා වගේ මනක්කායික රෝග වලින් පීඩා විඳින අය. ඔය කර්ම රෝග වලින් පීඩා විඳින අයට ඇත්ත වශයෙන්ම ප්‍රතිකර්මයක් දෙන්න බෑ. වෛද්‍යවරයෙක් ප්‍රතිකර්මයක් කරත් ඒක తాවකාලික ප්‍රතිකර්මයක් විනා නිශ්චිත ප්‍රතිකර්මයක් දෙන්න බෑ. ආහාරජමේ හේතුන් නිසා ඇතිවන රෝග තත්වයකට වෛද්‍යවරයෙක්ට යම්කිසි ප්‍රතිකර්මයක් කරලා විටමින් ටිකක් දීලා කන්න බොන ටිකක් දීලා ආහාරජ රෝගී සුවපත් කරන්න පුළුවන්. ආහාරජ දෝෂයක් නිසා නම්. ඍතුව නිසා නම් යම්කිසි රෝග තත්වයක් ඇතිලා තියෙන්නේ තමන් ජීවත් වෙන පරිසරය තුළ තියෙන සීත උෂ්ණ ආදික බව නිසා පරිසරයේ තියෙන යම්කිසි විෂමදායී තත්ත්වයක් නිසා නම් රෝග තත්වයක් වෙලා තියෙන්නේ. ඒ පරිසරය වෙනස් කිරීමෙන් ඒ රෝග තත්ත්වය දුරු කරන්න පුළුවන්.
නමුත් මා දන්නා පමණින් සහ මා මෙතෙක් කලක් තියෙන අත්දැකීම් අනුව බොහෝමයක් ඔය එක්වරම ඇවිදින රෝගීන් එක්වරම ඔය රෝග සුව වෙන රෝගීන්ට ගොඩක් තියෙන්නේ වණක්කායික රෝග 99.999ක් මම හිතන්නේ ඉතුරු 0.001 තමයි සමහරට ඔය සුව වෙනවා කියලා හිතනවා ඇත්තේ මම හිතනවා ඒ අයටත් ගොඩක් දුරට මණක්කායික රෝග තමයි තියෙනවා ඇත්තේ. ඉතින් මීට අමතරව විශේෂයෙන් කිවිතු කාරණයක් තියෙනවා යම්කිසි පුද්ගලයෙක්ට දුමිදු කායික ශක්තිය කියන එක ඇති කරගන්න පුළුවන් යම්කිසි සීමා සහිත ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයකට දැන් දුමිදු කොච්චර උපන්දා ඉඳන් පුහුණු කරත් දුමිදු ඕනනම් කිලෝ 500ක් උස්සයි. ලෝක වාර්තාවකට යන ඉස්සුවත්, බර ඉස්සුවත්. මං හිතන්නේ මං උදාහරණයක් මේ කියන්නේ. ඒක එතනින් එහාට බෑ. නමුත් මානසික ශක්තිය කියන එක අසීමිතයි. ඒ කියන්නේ කායික ශක්තිය සීමිතයි, මානසික ශක්තිය අසීමිතයි. ඇතැම් පුද්ගලයෝ මනසේ ශක්තිය තුලින් තමන්ගේ කායික ප්‍රමාණයට වඩා දේවල් කරනවා. දැන් කායික ශක්තියට වඩා දේවල් කරන පුද්ගලයෝ අපි දැකලා තියෙනවා ලෝක වාර්තා තියෙන පුද්ගලයෝ තමන්ගේ කායික ශක්තියට වඩා අසාමාන්‍ය දේවල් කරන පුද්ගලයෝ ඉන්නවා ලෝකයේ තුල. මම දැන් ගිය සතියේත් කතා කළා සමහර අය ඉන්නවා දුම්රියක් කටින් අදිනවා. ප්‍රායෝගිකව එහෙම දුම්රියක් කටින් අදින්න බෑ. ඉතින් මේ පුද්ගලයාගේ මානසික ශක්තියට ඒ කායික ශක්තිය ඒකාබද්ධ කරලා දැඩි පුහුණුවකට පස්සේ ඒ දේ කරනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම පුද්ගලයාට හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපේ ශරීරය හැදිලා තියෙන්නේ කැල්සියම් වලින් සහ නොයෙකුත් තේජස් පටවි වායුව ආකාශ කියන පංචමහා භූතයන්ගේ බොහොම සරල නිර්මිතයක්. මේකේ මේ දුම්රියක් වගේ දෙයක් පටවි ගුණයෙන් අධික ශක්තියකින් යුක්ත දෙයක් අදිනවා කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් එහෙම කරන පුද්ගලයෝ ඉන්නවා. ඒක කොහොමද ඒක කරන්නේ? ඒක මානසික ශක්තිය ඔබතුමා කියන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම මානසික ශක්තිය. ඔව්. කොහොමද ඒක බලපාන්නේ මානසික ශක්තියට? දුමිදු යම් කිසි දෙයක් කාලයක් පුහුණු කරනකොට ඒ තුළ එනවා පරිචය කියන එක. දැන් උදාහරණයක් විදිහට පණ පෙවීම කියන එක. දැන් උදාහරණ වෙන කරාටි ශිල්පියෙක් සටන් ශිල්පියෙක් ගහන පහරට පණ තියෙනවා. පණ පෙවිලා තියෙනවා. දැන් අපි ගහන පහරටත් පණ තියෙනවා. නමුත් අපි ගහන පහරට වඩා අධිකතර පණ ඇති බවක් ශක්තිමත් බවක් තියෙනවා සටන් ශිල්පියෙක් ගහන පහරට. ඒකට පණ පෝල තියෙනවා. ඒකට ආධ්‍යාත්මික ශක්තියක් සමග විශාල ශක්තියක් ඒකට පණ කවලා තියෙනවා. අපි කියන පණ පෝල තියෙනවා කියලා සාමාන්‍ය භාෂාවෙන් කියනවා. ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් අඳින රේඛාවට පණ තියෙනවා ප්‍රාණය තියෙනවා. දැන් අපි අඳින රේඛාවක් වගේ නෙමෙයි චිත්‍ර ශිල්පියෙක් අඳින රේඛාවක්. ඒකට අමුතුම ප්‍රාණවත් බවක් ත්‍රිමාණික ගුණයක් තියෙනවා. ඉතින් සෑම දෙයකම යම්කිසි කාලයක් යම් පුද්ගලයෙක් ඒක පරිශීලනය කරනකොට ඒ තුල නිමග්න වෙලා ඉන්නකොට වෛද්‍යවරයෙක් වුණත් කාලයක් ඒ තුල ගැබ් වෙලා ඉන්නකොට ඒ තුල තමන් ඒ තුල නිතර ඒක නැවත නැවතත් පුහුණු වීම කරනකොට අපි ඒකට කියනවා අර අනභ්‍යාසං විසං ශාස්ත්‍රම් කියලා අභ්‍යාසයෙන් තොරව ශාස්ත්‍රයක් පිළිහිටන්නේ නැහැ. අපි යම්කිසි ශාස්ත්‍රයක් තුළ ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් එහෙමයි. නිතර තමන් ඒ තුල යම්කිසි පුහුණුවක යෙදিলা ඉන්නවා නම් ඒ පුද්ගලයාට අසාමාන්‍ය ශක්තියක්, අසාමාන්‍ය හැකියාවක්, අසාමාන්‍ය කෞශල්‍යතාවයක් එනවා. ඒක අසාමාන්‍ය හැකියාව ශක්තියද නැත්නම් පළපුරුද්ද මත එන එකද හැකියාව මත එන එකද එහෙම කියලා වර්ග කරන්න බැරිද? නෑ පළපුරුද්ද සහ හැකියාවට අමතරව ඒ පුද්ගලයාට ආධ්‍යාත්මය ඒ තුළට ගැබ් වෙනවා. ඒක රාශී වෙනවා. ආධ්‍යාත්මය තුලින් කළ හැකි කොටසකට ඒ පුද්ගලයා ඒකට මේ අනුවර්තනය වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. දැන් සාමාන්‍ය පුද්ගලෙකුට ශාරීරික ශක්තියෙන් සහ තමන්ගේ පුහුණුවෙන් කළ හැකි ප්‍රමාණයක් තියෙනවා. ඉන් ඔබට යන්නට ආධ්‍යාත්මයකට සම්බන්ධ වෙන්නම ඕන. ඉතින් ආධ්‍යාත්මය සම්බන්ධ වෙලා කරන දේවල් බොහොමයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඒක ආධ්‍යාත්මය සම්බන්ධ සමහරට මේ පුද්ගලයා දන්නෙත් නැහැ මගේ ආධ්‍යාත්මය මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ආධ්‍යාත්මය සම්බන්ධ වෙලා තමයි මේ දේ වෙන්නේ. මොකද යම්කිසි දෙයකට අපි තදින් හිත යොමු කරනකොට ඒ තුල අපේ ආධ්‍යාත්මය කියන එක අභ්‍යන්තරිකව අවදි වෙනවා. දැන් ඔකට තමයි දැන් කියන්නේ සාමාන්‍ය යෝග විශේෂ ශාස්ත්‍රය තුල කියන චක්‍ර අවදි වෙනවා කියලා. ඒ චක්‍ර අවදි වීම මූලධර චක්‍රය විශේෂයෙන් මූලධර චක්‍රය අවදි වෙන්න ඕන කායික ශක්තිය ශක්තිමත් වෙන්නට. ඊට අමතරව මේ ස්වාදිෂ්ඨාන චක්‍රය. ඒ ස්වාදිෂ්ඨාන චක්‍රය අවදි වෙන්නට ඕන අන්නයට වඩා විශේෂත්වයකට සම්පත් වෙන්නට. මණිපූර චක්‍රය අවදි වෙච්ච පුද්ගලයා අන්නයට වඩා සුවිශේෂී. අනාහත චක්‍රය තවදුරටත් උසස් විදිහට අවදි වෙනකොට ඒ පුද්ගලයාට ලෝකයේ තුල කරන්න බැරි දෙයක් නැති තත්වයට අන්‍යයන් අභිබවලා අන්‍යයන්ට වඩා සුවිශේෂී වූ දක්ෂතා පෙන්වන්නට හැකියාව ලැබෙනවා. අන්න ඒ ආකාරයට පුද්ගලයන්ගේ හැකියාවන් සහ කෞශල්‍යතාවයන් කියන එක තමන්ගේ පුහුණුවත් සමග දැඩිතර පුහුණුවත් සමග ආයාසයෙන් කරන පුහුණුවත් සමග තමන්ටම ආවේනික වූ ප්‍රභාමය ගුණයක් භවමය ගුණයක් ඇති වෙනවා. ඒක සුවිශේෂී. ඔව් අපි හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමති මේ කියන කාරණාව පිළිබඳව මේ ආධ්‍යාත්මික ශක්තිය එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද අපේ හාමුදුරනේ? කොහොමද මේ කෙනෙකුගේ දක්ෂතාවය හැකියාව මත නෙමෙයිද එන්නේ දැන් ඔය මෙතුමා කියපු කාරණාව නැත්නම් ඔය ආධ්‍යාත්මික ශක්තියෙන්ද ඔය කියන දේවල් කරන්න පුළුවන් වෙන්නේ? දැන් අපි කලාවේ ගත්තොත් එහෙම කලාවේ හොඳට ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් ගත්තොත් ඒක ආධ්‍යාත්මික ශක්තියද නැත්නම් හැකියාවද? කොහොමද අපි හඳුන්නේ? දැන් ඇත්තටම එතන තියෙන්නේ දෙකක්. දැන් ආධ්‍යාත්මික ශක්තිය කියලා කිව්වහම ඒ ආධ්‍යාත්මික ශක්තිය
බෞද්ධ සමාජයේ අගය කරන්නේ පංචශීලය. ගිහි කෙනෙක්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්න අපේ බණ පොතේ සිංහල සංස්කෘතියේ පෙන්න දේ තමයි පංචශීලය. පංචශීලය ආරක්ෂා කරනවා. පංචශීලයට අනුගතව ජීවිතය ගත කරනවා. පංචශීලයට අනුව යා වැඩ කටයුතු කරනවා. එතකොට පංචශීලයේ රැක්ක පමණින් ශරීර ශක්තිය එන්නේ නැහැ නේද? ඒක වෙන පුජ්‍යල ශක්තිය, පුජ්‍යල හැකියාවක්. පුජ්‍යල හැකියාවක් ඒක. ආධ්‍යාත්මික ශක්තිය නෙවෙයි. සමහරට මේ හැකියාව තියෙන කෙනා පංචශීලයටත් අනුගතව ඉන්න පුළුවන්. ඒ පුජ්‍යලම ඉඳන අවස්ථා තියෙන්න පුළුවන්. ඔව් කියන්න වචන මොකද? මෙහෙමයි. අපි යම්කිසි ඕනෑම විශේෂ ශාස්ත්‍රයක කාලයක් පරිචය කරනකොට විශේෂයෙන්ම සටන් ශිල්ප ශාස්ත්‍රය, යෝග ශාස්ත්‍රය, නොයෙකුත් තමන්ගේ කායික ශක්තිය සහ මානසික ශක්තිය වර්ධනය කරන විශේෂයෙන්ම කලාවන් ප්‍රගුණ කරනකොට ඒක යම්කිසි උසස්ම තලවලට පත් වෙනකොට තමන් ඉහළ තත්ත්වවලට යනකොට එයට ආධ්‍යාත්මය සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒක පැහැදිලිවම ඒ සටන් ශිල්පවල කලාවන් තුළ තියෙන දෙයක්. දැන් යෝග කලාව තුළ තියෙනවා. කාලයක් ඒක ප්‍රගුණ කරනකොට ඒක තමන්ගේ ආධ්‍යාත්මයට සම්බන්ධ වෙනවා. ඒ තුළ පුද්ගලයා ඇත්ත වශයෙන්ම අන්‍යයන්ට වඩා අසාමාන්‍ය තත්වයකට සුවිශේෂී වූ තත්වයකට පත් වෙනවා. ඒක මේ කලාවන් තුළ තියෙන අනිවාර්ය දෙයක්. ඒක කලාවන් තුළට ගැඹුණු දෙයක් ස්වාමීන් වහන්සේ මා දන්නා පමණින්. එහෙමද අපේ හඳුන්නේ? නෑ ඒක කොහොමවත් පිළිගන්න බෑ. මේ දැන් අපි දැන් ආධ්‍යාත්මික ශක්තිය කියන වචනේ කියන එක විග්‍රහ කරගන්න බෑ. මොකක්ද ආධ්‍යාත්මික ශක්තිය කියලා? සාමාන්‍ය ගිහියාට ආධ්‍යාත්මික ශක්තිය කියන එක වඩන්න තමයි පංචශීලයේ සම්බන්ධ. එතකොට පොහොය අටසීල්. පොහොයට අෂ්ටාංග සීලය. පංචශීලයේම තුන්වෙනි සිල්පදයේ තවත් සංශෝධනය කරලා අලුතෙන් සිල්පද 4ක් දෙනවා. 4න් දස සීල් වල තියෙන සිල්පද 2ක් එකතු කරලා එකක් කරලා එතන දාන. එතකොට අෂ්ටාංග සීලය තුළ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් එයා පුරණ පිළිවෙතක් තියෙන්න ඕන. පුරාගෙන ආපු පිළිවෙතක් තියෙන්න ඕන. එතකොට එයා කරපු රෝල් එකක් රඟපාවනේ සමාජය තුළ කරපු වැඩ කොටසක් තියෙන්න ඕන. එහෙම නැතුව කොහොමද මේක පාට පහලන ආධ්‍යාත්මික? දැන් බලන්නකෝ දැන් ඔන්න වයසට ගිහිල්ලා මහාන වෙනවා. මහාන වුණ ගමන් මෑන්ට ආධ්‍යාත්මික ශක්තිය එනවා. ඔන්න රහත් වෙනවා. ඔන්න බුදුහාමුදුර ලංකාවේ පන්නේ කියලා. ඔය වගේ අවුල් කරනවා. දැන් අපේ දැන් ගොඩාක් බැලුවාම එහෙමයි. එක්ක වයසටම ගිහිල්ලා මහාන වෙච්ච අයගෙන් තමයි ගොඩක් අවුලක් ආවේ. ආධ්‍යාත්මික ශක්තිය. එතකොට බුද්ධ ආගමේ ඊගාවට නිති පංචිල්, පොහොය අටසිල් ඒව රැකීම තුළ, ඒ අනුව ජීවිතේ හැඩගැසා ගැනීම තුළ, ඒ අනුව සමාජයට අර්ථය කිරීම තුළ තමයි ආධ්‍යාත්මික එන්නේ. රටක් තොටක් නොදන්න මිනිස්සෙක් එකපාරටම ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක් හැටියට හඳුන්වලා දුන්න සමාජයට එන්නේ කොහොමද? එහෙම එන්න විදියක් නැහැ නේ. එයා කරගෙන ආපු වැඩ කොටසක් තියෙන්න ඕනේ. අපි පුංචි විරාමයක් ලබා ගන්නට අවශ්‍ය. අපි විරාමයෙන් අනතුරු මේ පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්. අපි විරාමයක් අරගෙන නැවතත් එකතු වන්නට සූදානම්. රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා අප සමගින්. අපි නොපෙන්න ලෝකයෙන් සජීවී සාකච්ඡාව සමගින් එකතු වන්නේ. මම දුරකථන අංක මතක් කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ මොහොතේදී අපි දුරකථන ඇමතුම් සඳහා විවෘත කරන්නට සූදානම්. 0112 77 44 22 77 44 23 කියන දුරකථන අංක විවෘත කරන්නට අපි සූදානම් මේ මොහොතේ සිට. ඔබට තිබෙන අදහස් යෝජනා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අදහස් යෝජනා අපිට ඉදිරිපත් කරන්න අපි ඒ සියල්ල බාරගෙන අපි මේ මැදිරිය තුල සාකච්ඡා කරන්නට සූදානම්. අපි හාමුදුරනේ මම බාධාවක් කරා ඔබ වහන්සේ කතා කරමින් සිටින අවස්ථාවකදී ඔබ වහන්සේට අවස්ථාව තිබෙනවා නැවතත් මේ ආධ්‍යාත්මික හැකියාවෙන්ද පුහුණුවෙන්ද කියන තැනට තමයි අපි මේ කතා කරේ. දැන් මම මලේ මහත්මයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ දැන් කරාටි පුහුණු කරලා තියෙන කෙනෙක්ගේ ආධ්‍යාත්මික ශක්තිය තියෙනවා නම් පොල්ලක් අරන් ගැහුවොත් ඒ ආධ්‍යාත්මික ශක්තිය බාල වෙනවද කියන කාරණාව පිළිබඳව. ඒතකොට ඒ තර්කය අනවශ්‍ය තර්කයක් බව මේ මෙතුමා කිව්වා. මේ කොහොමද අපි හැමෝටම දැන් මෙතුමා මේ ගලපු තැන කොතනට දෙන්නේ? නෑ මම මේ මලවිගේ මහත්මයාට උත්තරයක් දීමක් නෙමෙයි මම මේ කරන්නේ. දැන් අපේ සිංහල සංස්කෘතිය තුළ බුදුදහමේ පෝෂණය වුණ සංස්කෘතිය තුළ
අපිට තියෙනවනේ හැඟීමක් චින්තනයක්. ඒ හැඟීම චින්තනය කියලා කියන එක පැහැදිලි කිරීමක් මම මේ කරගෙන යන්නේ. එතකොට ආධ්‍යාත්මය යනු ඒ පුජ්‍යලා විසින් පොදු සමාජයට කරපු අර්ථය යහපත. ඒ කියන්නේ ආත්මීක බලාපොරොත්තු වලින් තොරව කරපු යහපත් ක්‍රියා. ඒවට කියන්නේ පාරමිතා කියලා කියන්නේ. පාරමිතා. ඒ කියන්නේ ඔහු දැන් බහුසුත බව කියලා කිව්වම ඇසූ පිරූ තැන් කියලා කියන පිරුව කියන පාරමිතාව. ඒ කාරණේ තමයි සිව්බඹ විහරණ පාරමිතා. එහෙම නැත්නම් පංචශීලය. එහෙම නැත්නම් අෂ්ටාංග සීලය. අපේ සංස්කෘතිය තුළ පොහොයට 8 සීල් කියලා කිව්වා. සමහරව 4 පොහොයට මට සීල් සමාදන්. එතකොට ඒවා ඉක්මවා ඒවයිත් කරලා දැන් අපි කියමු පංචශීලයවත් සමාදන් වෙන්නේ නැති මිනිහෙක් පොහොයට 8 සීල් සමාදන් කරලා වැඩක් තියද? එයාට ඔය කැම ටිකක් කාලා පොඩි ජොලියක් දාලා එහෙම ඉන්න පුළුවන්. නෝ කියන්නේ බණ ටිකක් අහගෙන ඉඳලා ඉන්න පුළුවන්. මොකද පංචශීලයක් නැති මිනිස්සෙක්ගේ අෂ්ටාංග සීලයක් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම එකක්. ඒවා ඉක්මවා ඉස්සරහට ගියපු පුජ්‍යලයකට ඔය ධාන භාවනා කාමාවචර ධාන, රූපාවචර ධාන ඒ වගේ තත්වයට යන්න පුළුවන්. ඒවා මනසේ ඇති වෙන මනසේ ඇති දියුණු කරගත්ත තත්වයන්. මානසික තත්වයන්. බණ භාවනා තුළ ඇති කරගන්න තත්වයන්. ඒව තමයි ආධ්‍යාත්මික කියලා කියන්නේ. දැන් ওই වර්තමානයේ ආධ්‍යාත්මික සුව කරනවා කියපු පුජ්‍යලයන්ගේ සීල සම්බන්ධ බව හොයලා බලන්න. සමහරට පංච සීලයක් නැති අය ඉන්නවා. ආධ්‍යාත්මික ශක්තියෙන් ලෙඩ රෝග සුව කරනවා. ටීවී එකේ ප්‍රෝග්‍රෑම් කරනවා පැය භාගේ. එහෙම තියෙනවා. ඒක මං කියවා අර මාකටිං කොටට වැටෙන්නේ ඒවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සමහර රෝග ආධ්‍යාත්මික ශක්තිය නිසා පාලනය කරන් සිටියා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිකාර ගත්තනේ ජීවක වෛද්‍යවරයාගේ. ජීවක කියන වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේට බෙහෙත් කළානේ. නමුත් සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට හැකියාව තිබුණ කායික ශක්ති කායික රෝග ආධ්‍යාත්මික ශක්තිය නිසා නැති විදිහට ඉන්නේ ඒ බුදුරජාණන් වහන්සේට තිබිච්ච ආධ්‍යාත්මික බලය. එතකොට ඒ ආධ්‍යාත්මික ශක්තියින් කියලා කියන එක පුජ්‍යලයා වඩන ගුණධර්ම මත ඇති වෙන දෙයක් සහ සිත දියුණු කර ගැනීම තුළ ඇති වෙන දෙයක්. ඒක අදිෂ්ඨාන කියලාත් කියනවා. ඒ වගේ සම්බන්ධයක් තමයි තියෙන්නේ. අපි නැවතත් අපේ මේ ජයලාල් මහත්මයාගේ පැත්තට යන්න සූදානම් වෙනවා. දැන් මේ ඔබතුමා අර මම දැක්කා මේ පොඩි මේ මතුරුන ස්වභාවයක් කරනවා අර මේ ඔබතුමා අපේ ගැන කියනකොට. දැන් ඔබතුමාට මැතුරීමෙන් වෙන්නේ ඔබතුමාට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් කියනවද? ඔව් කියනවා. එහෙම කෙනෙක් කියනවා. කවුද ඒ කියන්නේ? කවුද කියලා දන්නේ නැහැ. රූප ස්වභාවය තාපස කෙනෙක් වගේ තමයි. කොහොමද ඒ කියන්නේ සිංහලෙන්ද කියන්නේ? භාෂාවකින් කියන්නේ. මොන භාෂාවෙන්ද? එහෙම දන්නේ නැහැ භාෂාවක්. මොකකින්ද? ඒ කියන්නේ ඔබතුමාට ඒක කොහොමද ඒක දැනගන්නේ? සාමාන්‍යයෙන් ඔටෝ ට්‍රාන්ස්ලේට් වෙනවා. ඔටෝ ට්‍රාන්ස්ලේට් වෙලා මට සිතට දැනෙනවා. හිතට දැනෙනවා සිතට. දැනලා ඒක මම ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඔබතුමාට කොයි කාලේ ඉඳන්ද ඔය ඔටෝ ට්‍රාන්ස්ලේෂන් මට මේක මුල් කාලේදී එහෙම ආවේ නැහැ. මේ සාමාන්‍යයෙන් ඔය දේවාල වල කිව්වහම වරන් ඒ වගේ කියනවා ඔය වරන් භාෂාවල් එනවා එහෙම කියලා. ඉතින් ඒ කාල වකවානුවේදී ඒවා දැක්කට පස්සේ මමත් හිතුවේ ඒ වගේ මොන හරි ඒ වගේ දෙයක් කියලා. ඉතින් ටික භාවනා කරාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර සිත එක්කම එහෙම ගියාට පස්සේ තමයි අර ඒක සොර ස්ථානවල වලදී ඒ වගේ දේවල් මනසත් එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ ඒ සම්බන්ධ වෙලා එහෙන් දෙනවා මට සිග්නල් එකක්. මට දෙනවා සිග්නල් එකක් මොන හරි ස්ථානක රූප ස්වභාවයක් පෙන්නනවා. සමහර තැන්වලදී පෙන්නනවා තාපසය වගේ, සමහර තැන්වලදී ස්වාමීන් වහන්සේලා වගේ පෙන්නනවා. සමහර තැන්වලදී යක්ෂ කොට්ටාස වගේ පෙන්නනවා. සමහර තැන්වලදී එහෙම. ඒ දෙන පණිවිඩයෙන් අහලා තමයි කියන්නේ. ඉතින් අර මට සමහර වෙලාවට මේ හිත ටිකක් බයයි වගේ පළවෙනියටම ඇවිල්ලා මේ වගේ ඔව් තැනක මුණ දුන්නේ. ඉතින් මට නිකන් කියන්න බෑ. මම එයාගෙන් අහලා තමයි ට්‍රාන්ස්ලේට් කරලා කියන්නේ. ඉතින් අර කියපු ගොඩක් ඒවා හරි ගියා. සමහර දේවල්ගේ කේන්දරේ නැතත් අර ඒ කේන්දරයක් ගත්තාම එයා කේන්දරේ දිගෑරලා ඒක බලලා එහෙම එයාගෙන් විස්තර කියාගෙන යන්න පුළුවන්. අර පොඩ්ඩක් මනස පොඩ්ඩක් දෙපැත්තම වුණාම බය ගතියක් වගේ ආවම ඒක මේව කියා ගන්න අමාරුයි.
එහෙම එකක් තමයි තියෙන්නේ. දැන් ඔබතුමාට කරන්න පුළුවන් තව මොනවද දේවල් තියෙන්නේ? කියන්නේ දැන් ඔය කියන කෙනත් එක්ක එකතු වෙලා තව කරන්න පුළුවන් දේවල් මොන හරි තියනවද? ඔව් තියනවා කියන්නේ අර මට මම කරා අර වතුර වාජනයකට සීනි මට්ටම වැඩි කෙනෙක්ගේ අඩු කරා. වතුර කප් එකකට හිතෙන් ප්‍රාර්ථනා කළා මනසෙන් මේ ප්‍රමාණය අඩු වෙන්න එහෙම කියලා. එතකොට එයා මනසෙන් එහෙම සම්බන්ධ වෙලා ඒක නිකන් වතුර කැඳක් වගේ වෙලා පාටක් වගේ පෙන්වනවා. ඒතර ඒක මම පෙන්නුවා කට්ටියට මෙහෙම දැන් අපිට අද කරන්න පුළුවන් මේ මොහොතේ මේ වෙලාවේදී අපි වතුර ගෙනාවොත් අපිට පුළුවන් ද කැඳක් කරලා වෙන්න. කැඳක් කරලා පෙන්නන්න. කැඳක් කියන්නේ ඒක පේන්නේ නැහැ කැඳක් කියලා. ඒක මම මනසින් දකින්නේ මේ විදිහට. හැබැයි පෙන්වන්න පුළුවන්. පැය මට සාමාන්‍යයෙන් පැය භාගයක් විතර එයාගේ සීනි ලෙවල් එක යම් තාක් දුරකට මට්ටමකට අඩු වෙනවද පැය භාගයකට? සාමාන්‍යයෙන් කුලපති මහත්තයා විනාඩි 8කට වගේ අඩු වුණා 7ක් වගේ. සාමාන්‍යයෙන් මම ඒක කියන්නේ මැෂින් එකෙන් කරේ 4-5 දෙනයි මේ ළඟදී. ඊට පස්සේ තමයි වෙනම එහෙම කරේ. ඒත් මේ දැන් ඊයේ පෙරේද මැෂින් එකෙන් කරා රාත්‍රී කාලයේදී දීලාට පස්සේ උදේ 130ට වගේ බැස්සා. ඒක මම දන්නේ නැහැ එහෙම වෙන්නේ කොහොමද මොකද්ද කියලා. එහෙම අඩු වුණා. දැනුත් මට පුළුවන් එහෙම කරලා බලන්න සීනි තියෙන කෙනෙක්ගේ. ඔබතුමාගේ මොකද්ද මේ ගුලපති මහත්තයා කියන්නේ එහෙම වෙන්නේ නැද්ද? ඒක මෙහෙමයි විදෝඳු අතර මුලින්ම කියන්න ඕන මෙහෙම අර එක පුද්ගලයෙක් තියාගෙන මෙහෙම නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. එක පුද්ගලයෙක් කැමති දෙයක් නෙමෙයි. පුද්ගලයෝ 10ක් මෙතනට ගේන්න බෑනේ ගුලපති මහත්මයා. මලගේ මහත්තයත් ඉන්න ඕකට හොඳ උත්තරයක් දෙයි. මොකද කෙනෙක්ගේ ග්ලූකෝස් මට්ටම කියන දේ මේ බහින වේගයක් තියෙනවා. දැන් අපි හිතමු අපි ආහාරයක් ගත්ත හැටියේ ඒකේ තියෙන ප්‍රවණතාවය වැඩි වෙලා ඒක පළවෙනි පැය තුල ශීඝ්‍ර අඩුවීමක් වෙනවා. ඊට පස්සේ යන්න යන්න අඩු වෙන ශීඝ්‍රතාවය වෙනස්. එතකොට මේක සාර්ථක විධිමත් පරීක්ෂණයක් මෙතන සිද්ධ වෙලා නැහැනේ. ඒක නිසා ඒක තර්කයක් නෙමෙයි. හරි. මොකද හේතුව අනිත් එක තමයි ඔය ග්ලූකෝමීටර් එකක සාමාන්‍යයෙන් 7-8ක් එහා මෙහා වෙනවා කියන එක. බොහොම සරලයි. දැන් මේ වෙලාවේ ග්ලූකෝමීටර් 4ක් තියාගෙන මගේ ගන්න එකම ලේ බිඳුවෙන් 4ට දෙන්න. පෙන්වන්නේ මිමි 4ක්. ඒක සාර්ථක පරීක්ෂණයක් නෙමෙයි. ඔය ඉතින් ඉස්සෙල්ලත් අපි ඕක ඔය සීනි පරීක්ෂණය. මොකද සීනි පරීක්ෂණය කියන්නේ ලෝකේ එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරනවා නම් පාලිත පරීක්ෂණයක් හැටියට පුද්ගලයන් 10 දෙනෙක්වත් අරගෙන එකම වෙලාවේ පුද්ගලයන්ට කන්න බොන්න දීලා එකම ප්‍රමාණයෙන් එකම ස්කන්ධයේ තියෙන ප්‍රමාණයක් අරගෙන ඊට පස්සේ යාට නෝමල් මේ 10 දෙනෙක් අරගෙන ඊට පස්සේ යාලට මොනවා හරි කෑමක් දීලා සීනි ලෙවල් එක වැඩි කරලා අන්න ඊට පස්සේ නිකන් ඉඳදී සාමාන්‍යයෙන් අපි හිතමු 5 දෙනෙකුට මෙතුමා මොනවා හරි ටිකක් දෙනවා. ඊටු 5 දෙනා නිකන් ඉන්නවා. අන්න එතකොට අපි බලන්න ඕනේ මේ 5 දෙනාගේ බහින ලෙවල් එක කොහොමද? මේ 5 දෙනාගේ බහින ලෙවල් එක කොහොමද? ඕක පාලිත පරීක්ෂණයක් කියන්නේ වෙනසක්. පැරාසයිකොලොජි පරීක්ෂණයක් කියලා කියන්නේ ආවට ගියාට පස්සේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි ඔය කියන දේ තුල මිනිස්සු වැළඳගන්නේ වෙනස්ම තනිකර මේ මහ විනාශයක් වෙන්න පුළුවන්. මොකද ඒ දේ තුල අපි හිතමු ඔන්න 7ක් බැස්සා කියලා. ඕකට නොදන්න මනුස්සයා හිතනවා ආනේ බලන්නකෝ කිසිම දෙයක් නැතුව වතුර වීදුරෙන් 7ක් බැස්සා. ඉතින් සාමාන්‍ය මනුස්සයා දන්නේ නැහැ මේක බහින ලෙවල් එක කොච්චරද කියලා. ඒක තමයි අපි කියන්නේ පාලිත පරීක්ෂණයක් එක්ක කරලා පෙන්වන්න පුළුවන් නම් මේකට මම ඕන වෙලාවක ක්ලාස්ටි කරන්නම් මේක කිසිසේත්ම කරන්න බැරි දෙයක්. දැන් ඔබතුමා කියන්නේ කියන්නේ එහෙම දැන් මේ සීනි අඩු වෙන එක සාමාන්‍යයෙන් වෙනවද නිකන් ඉන්නකොට සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය අපි දන්නේ නැහැනේ මෙයාගේ කොතනද පටන් ගත්තේ කියන එක කොහොමද දන්නේ? නෑ අපිට මම හිතන අපේ නිෂ්පාදකතුමාට අවස්ථාවක් දුන්නොත් එහෙම අපිට මේ ආයතනය ඇතුලේ ඉන්න අපේ කෙනෙක්ව කවුරු හරි ගෙනල්ලා බ්ලඩ් ෂුගර් තියෙන කෙනෙක් එතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මිනිස්සු අපිට දන්නේ කොහොමද කීයටද කාලේ ඉවරුනේ කියන එක? කෑම කාලේ ඉවරුනේ කීයටද? අපි සීනි ලෙවල් එක අපි යාට අහන්න පුළුවන් අපිට දැනගන්න පුළුවන්. ඉතින් සීනි එහෙම බැලුවට වරක් නෑ. කන ප්‍රමාණය කොච්චරද? එයාගේ සාමාන්‍ය නෝමල් තියෙන අගයක් තියෙනවානේ. හැමෝගෙම එක සමාන අගයක් නෙමෙයි. නෑ මෙතුමා කියන්නේ අර එතකොට මේක පාලක පරීක්ෂණයක් වෙන්නේ නැහැ. ඔබතුමාගේ අදහස නෑ මෙතුමා කියන දේ හරි. දැන් මම කියන්නේ මේ පැත්ත වැරද්දක් නෑ. මෙතුමාගේ පැත්තෙන් හරි. මෙතුමා කියන විදියට එහෙම කරත් මම කැමතියි ඒක කරන්න. කියන්නේ මගේ අපි විධිමත්ව අන්න 5 දිනා තියලා අන්න ඒක කරනවා නම් නමුත් මම ඒක මෙතන පැහැදිලි අභියෝගයක් දෙනවා. මෙයා මෙතුමා අඩු කරලා පෙන්න මට්ටමම මම මොකද තත්වත් තියන්න නැතුව නිකම්ම අර 5 දිනාගේ ඒ ප්‍රමාණය අඩු වෙනවා. හරි එහෙනම් අපිට දෙන්නෙක් ලබා ගන්න පුළුවන් අපි මේ මොහොතේ. ඉතින් නමුත් දෙන්නාගේ අපි දන්නේ කොහොමද දුමිදු? මේකේ දෙන්න අවසන් වතාවට කෑවේ කොයි වෙලාවෙද කියලා. මං කිව්වේ මේක බහින ශීඝ්‍රතාවයක් තියෙනවා. හරි. එතකොට අපි දෙන්නෙක්ගේ මෙහෙම සුළු වෙලාවක් ගන්න නැතුව ඒකට දාගන්න අපි 10 දෙනෙක් ගන්න. මොකද එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ නෙමෙයි පරීක්ෂණයකට වෙන්න ඕනේ. 10න් 7ක් හරි ගියා නම් අපිට ඇති. 10න් 10 වෙන්න ඕනේ නැහැ. ඔබතුමා ඒ අභියෝගේ බාර ගන්න සූදානම්ද? ඔව් ඒ අභියෝගේ කියන්නේ මම බාර ගන්න කැමතියි. මොකද මගේ අතෙන් මම හිතලා තිබ්බාම රස්නයක් වගේ පිට වෙනවා.
මම ඒක මන් දන්නේ නැහැ මොකක්ද ඒක එන්නේ කියලා. ඒක මෙතුමාට කරලා පෙන්වන්න පුළුවන්ද? මෙතුමාට මම කරලා දෙයක් මට. ඒක මෙතුමා මට කරලා පෙන්වන්න ඕන. මෙතුමා අත දෙන්න. මොකුත් අනින්නෙම නැහැ නෑ නෑ බොරු කියන්නත් බෑ හැබැයි ඔබතුමා ඇත්ත කියන්න ඕන. ඇත්ත කිව්වනේ බබාලා ඉන්නවා එක. මොනවාද දැනෙනවා? ප්‍රශ්න පිට වෙනවා මගේ. මට දැනෙන්නේ නැහැ. නෑ මේවා එළියට එනවා දැනෙනවා. හමුද? ඔයාට දැනෙනවා. ඔව් මට දැනෙනවා එළියට යනවා. හැබැයි වෙන කට්ටියට කරාම කිව්වා මේ තමගේ හිරි වැටෙනවා වගේ එහෙම නෑ. ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. අඩුමතර අතේ රසයක් දැනෙන්නේ නැහැ. ඒ සියක නිසා සනීපයක් නම් දැනෙනවා. මෙහෙම අත තියන් ඉන්නකොට මෙහෙම තියන් ඉන්නටත් වඩා. හරි. එතකොට මොකද්ද මේ රස්නේ? මොකද්ද ඒක කිරණයක් පිට වෙනවා කියලා තමයි මම හිතන්නේ. මොකක් හරි බණ භාවනා කරගෙන එහෙම කරගෙන ඒක වීදුරට එහෙම තිබ්බාම හෝ දැන් මම කියන්නේ මේ දැන් ওই පහුගිය දවස්වල අපි කතා බහට ලක් වුණා. ඒක දැකලා මම මේකට අභියෝගත් කරේ. දැන් මෙහෙම තිබ්බ පළියට මිනිහෙක්ගේ ලෙඩක් සුව කරන්න ලෙඩක් සුව වෙනවා කියලා මම හිතන්නේ. ඒතර ඒකෝ දැන් මෙහෙම අත තිබ්බ ගමන් වකුගඩුවක්ම වෙන්නේ නැහැ. ඒකට මෙහෙම අත තිබ්බ ගමන් අනිත් දේවල් මැවෙන්නේ නැහැ. එතකොට ඒකෙන් කිරණ බලයක් කිරණ ශක්තියක් ගිහිල්ලා ඒ කිරණ ශක්තියෙන් එතුමාගේ තියෙන මොනවා හරි දොස් ඒ කියන්නේ තුන් දොස් කිපීම වගේ ඒ වගේ මොනවා හරි ඒ කිරණ බලවේගයකින් වෙන්න පුළුවන් කියන එක. වෙන්න පුළුවන්. හරි. අපි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. නැවතත් එකතු වෙමු. රැඳී සිටින අප සමගින් අපි ලබා ගන්නවා විරාමයක්. නැවතත් අපි එකතු වෙනවා නොපෙන්න ලෝකයෙන් සජීවී සාකච්ඡාවත් සමගින් අපිට දුරකථන අමතුමක් තිබෙනවා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නට. අයිබෝවන්. අයිබෝවන් දුමිදු. ඔව් ඉන්දික තොටවත් මහත්මයා නේද? ඔව්. ඔව්. කියන්න ඔබතුමා මොකද්ද ඉදිරිපත් කරන අදහස? ඔව් දුමිදු ඇත්තටම මේ පරීක්ෂණාත්මකව අද මේ කරපු වැඩේ සම්බන්ධයෙන් ඇත්තටම සතුටුයි. ඒක හොඳ තත්ත්වයක්. හැබැයි මේ ගැන දැන් ඔය ජයලල් මහත්තයා මේ දින දෙකකට කලින් දුමිදු මට මුණ ගැසුණා. ඒක කතා බහ කරන්න සහ යම් නිරීක්ෂණයක් කරන්න හම්බ වුණා. මේ මෙතනදී දුමිදු ඇත්තටම මේ සැලකිය යුතු මට්ටමකින් මම හිතන්නේ කුලපති මහත්තයා කියන කතාව නිවැරදි කියලා දුමිදු. ඒ කියන්නේ ඔය රෝග සුවීන් සම්බන්ධ කතාව ගත්තොත් ඒකෙන් අතිමහත් බහුතරයක් ඔය සොමැටෝෆෝම් ඩිසෝඩර් ඒ වගේ තත්ත්වයන් සම්බන්ධව තමයි දුමිදු ඇත්තටම තියෙන්නේ. සහ මම හිතන්නේ ඔබ තමයි ඔබ පළවෙනි වතාවට ඔය අධිමානසික කාරණා සම්බන්ධ අභියෝගයක් කරේ මට. ඒ නිසා මේ මම කැමැත්තෙන් ඉන්නවා ඉදිරි වැඩසටහනකදී ඒ ගැන සජීව සම්බන්ධ වෙන්න දුමිදු ඔබේ වැඩසටහනට. ඔව් අපි අනිවාර්යෙන් ඔබතුමාව සම්බන්ධ කරගන්නත් මේ මම හිතන්නේ රේතුමිදු මෙන්න මෙහෙම එකක් තියෙනවා මට කියන්න තියෙනවා දැන් අතදබාසුවපත් කිරීම වගේ කාරණා විශේෂයෙන්ම රේකී වගේ ඒවා අපේ වගේ පෙරදිග රටවල විතරක් නෙමෙයි ඇමරිකාව වගේ රටවල පවා දැනට ඇමරිකාවේ මම දන්නේ රේකී රෝහලක් තියෙනවා. ඒක හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන ගත්තොත් දුමිදු ඔය අභියෝගය හෝමියෝපති වලටත් තියෙනවා. ජේම්ස් පැන්ටි කියන මැජිෂියන් අභියෝගයක් කරනවා ලෝකේ ඉන්න හෝමියෝපති වෛද්‍යරයෙක්ට පුළුවන් නම් රෝගියෙක් සුව කරලා දෙන්නන්න එයා ඩොලර් ලක්ෂ 10ක් දෙනවා කියලා ජේම්ස් පැන්ටි කියලා සර්ච් කරලා බලන්න පුළුවන් ඔබට. හැබැයි ලෝකෙ කිසිම හෝමියෝපති වෛද්‍යවරයෙක් මේ අභියෝගය දෙන්නම් බාරන්නේ නැහැ. එතකොට එහෙමනම් අපිට හෝමියෝපතිත් බොරුයි කියලා පිළිගන්න වෙනවා. ඒ නිසා අපි මේ අන්තයකට යයිතු නැහැ. අනිත් එක වෛද්‍ය චන්නජයතුමා ඉතා පැහැදිලිව කියනවා අධ්‍යාත්මික බලවේග සමග සම්බන්ධයක් පවත්වන සිංහල වෛද්‍ය ක්‍රමයෙන් විතරයි හඳුනාගත් වක්බඩ රෝගය සුව කරන්න පුළුවන් කියලා. ඒ සම්මත දෙන්නට පරීක්ෂණ පත්‍රිකා බව නිකුත් කරලා තියෙන නිසා අපි මං හිතන්නේ මේ ගැන මැද ඉඳලා සාකච්ඡාවක් යෙදෙමු. හැබැයි දැනට නෑ මට ඔබතුමාගෙන් ඕනේ ඔබතුමාගෙන් අවශ්‍ය වෙන්නේ මේ මට අවශ්‍ය වෙන්නේ අපිට දැනටත් තියනලා තියෙන අපි පෙට්ටි තුනක් ඔබතුමාට පුළුවන් නම් ඔතන ඉඳන්ම ඔය දැහැනට සම්වැදිලා කියන්නේ මේ පෙට්ටි තුන ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපි මම හිතන්නේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක එකක් අර කුලපති මහත්තයා කිව්වා වගේම පාලිත පරීක්ෂණයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ලංකාවේ බන්ධනාගාර වලට ව්‍යාජ පත්‍ර කියන්න දේවල් ගෙනියන්න පුළුවන් නම් ඔය පෙට්ටි තුන චෙක් කරන්න පුළුවන් නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ දුමිදු ඊට වඩා විධිමත් පාලිත පරීක්ෂණයක්. නෑ අපි පෙට්ටි තුනේක පාලිත නැද්ද මේ පාලිත පරීක්ෂණයක් වෙන්නේ නැද්ද මේ විද්‍යාගුරු මහත්තයා? ඔබේ පැත්තේ නිරීක්ෂණ මණ්ඩලයක් සහිතව කරන්නේ මම යෝජනා කරේ. ඒ වගේම මම අභියෝගයක් කරනවා. මම අර ජ්‍යොතිෂය හරහා කරන කටයුත්ත කියන කෙනෙක්ගේ ජන්මදින ලබා දුන්න උපන් දිනේ උපන් මාස උපන්වර්ධ කියන එක ගණිතයෙන් කරන්න බැහැ කියලා දැන් මලවිගේ මහත්තයාට පුළුවන් නම් එහෙම එකක් කරන්න මම කේන්ද්‍රයකට තරන් ඉන්නේ නැස්ති. ඉතින් ඒක ඔක්කොම දැන් කුලපති මහත්තයාට ජූලි ගෑනගේ හෙන්දරාපේ කොප් කරන්න පුළුවන් නම් ඇයි ඒ මම කරන එක විතරක් කොප් කරන්න බැරි කියලා ඔබ හිතලා බලන්න. හැබැයි මම කැමතියි ඔබ කියන එක නිරීක්ෂණ මණ්ඩලයක් කරට කරන්න. හරි.
අපි ඒකට ඒක වඩාත්ම මම කැමති පෙට්ටිසොටත් වඩා දුමිදු ESP කාඩ් සෙට් එක පාවිච්චි කරනවා නම්. ඔව් ඒක ලෝකෙන් පිළිගන්න එකක්. ඒක මේ ඔබතුමා කැමතිද ඒ වැඩේ කරන්න? ඔව් ESP පැක් එක ගේමු අපි. හරි. එහෙනම් ඔබතුමා කවද්ද දෙන්නේ දැන් හැබැයි එවෙලට ඇවිල්ලා කියන්න බෑ ඔබතුමාට මේ කාලයක් ඕනේ මට මේකට 10ට සමවදින්න. එතකොට මට ඒ නිසා තමයි දුමිදු මම කියන්නේ. එහෙම බෑ. ඒක දෙපක්ෂයම කතා කරලා තෝරගත්ත දිනේක ඔව්. මේ සජීවීව හෝ නැත්නම් අපිත් පටිගත කරලා ඔබ කැමති නම් ඒ කැමති විදිහකට මේ ටිකක් නිදහස් වෙලාවක් අරගෙන කරන්න මම හිතන්නේ ඔබට කලින් නාලිකා වැඩසටහන නැවතිච්ච ඉතින් අපිට ඒක කරන්න බැරි වුණා. ඒ නිසා මේ නෑ අපිට නිදහස් වෙලාවල් නෑ අපිට ඕන නිදහස් වෙලාවක් හොයාගන්න පුළුවන්. ඔබතුමාට නිදහස් වෙලාව අපිට කියන්නකො පුළුවන් නම්. නෑ එහෙමනම් ඔබ පහසු වෙලාවක් කියන්න දැන් මම අර කිව්වකට උත්තරයක් දෙන්න නිසා අපි ඔබ කැමති නම් මොකද අපේ පැත්තෙන් දුමිද නිරීක්ෂණ මණ්ඩලයක් ඉදිරිපත් කරන්න ඕනේ ඒකට. ඒක තාක්ෂණයක් වෙන්නේ. අනිවාර්යෙන්. අපි ඒ පිළිබඳව අපි කතා කරලා අපි නිෂ්පාදක මණ්ඩලයත් එක්කත් කතා කරලා අපි දිනයක් වෙන් කරගන්න. එතකොට ඔබට ඒ පරීක්ෂණය සහභාගී වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. අද දවසේදී කතා කරාට අපි සන්තෝෂයි මේ ජ්‍යොතිර්වේදීනුත් මේ වැඩසටහන නරඹන එක සම්බන්ධව අපිට දුරකථන ඇමතුම් රාශියක් මේ මොහොතේදී ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන මාතෘකාවට සම්බන්ධ වෙන දුරකථන ඇමතුම් සම්බන්ධ කරගන්නට පුළුවන් තරම් උත්සාහයක් දරනවා අපි සම්බන්ධ කරගන්න මේ සාකච්ඡාවට බාධා නොවි මේ හා සම්බන්ධ කරගන්න. කුලපති මහත්මයා මොකද කියන්නේ අභියෝගය සම්බන්ධයෙන් උපාද කිසි දෙයක් තියෙනවද කියන්න? ඔව් ඇත්තටම තොටවත් මහත්තයා අපි කියපු දෙයකට එකග වීම ගැන බොහොම සතුටක් දැනෙනවා. මොකද ඔහොම හරි මත්මතාන්තර වෙනස් වෙනවා නම් මොකද එතෙන්දී යථා ස්වභාවයෙන් මේ ප්‍රශ්නේ දිහා ඔය විශේෂයෙන් රෝග සුව කිරීම සම්බන්ධව දැක්කා කියන්නේත් අපිට සතුටක්. මොකද බහුතරයක් ජ්‍යොතිෂවේදීන් මේක නෑ මේක සත්‍යයි අතේ බලෙන් ලෙඩ සුවනා කියන කාලෙක තොටවත් මහත්තයා වගේ කෙනෙක් කොහොම කිව්වා කියන්නේත් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම සතුටක්. ඊට පස්සේ මෙතුමගේ කතන්දරෙන් ඉස්සලා පටන් ගමු දුමින්දෝ. මොකද අතන නැත්තම් මට අමතක වෙනවා මෙතන කියන්න මං හදාගෙන තිබිච්ච ටික. මේක දුමින්දෝ මේ தত্ত্বය මෙහෙමයි. මම අර මුලිනුත් කිව්වා පුද්ගලයෙක් ළඟ තියාගෙන එහෙම ගහන්න තරම් මම අර එතන ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්ත නොකියෙන්නත් බෑ. මොකද එතකොට අපේ රටට කරන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම මේ தত্ত্বය අපි හඳුන්වන්නේ දුමින්දෝ හැලුසිනේෂන් தত্ত্বයක්. මේ අර පේනවා ඇහෙනවා කියන එක. මනෝවිද්‍යාවට කියන මනෝ භ්‍රාන්තියක් හැලුසිනේෂන් එකක්. දැන් මෙතුමාට දැනෙනවා. නමුත් මට දැනෙන්නේ නැහනේ. ඔකට අපි කියන්නේ අපිට ඇහෙන්නේ නැති දේවල් ඒ පුද්ගලයාට ඇහෙනවා. හැබැයි සමහර කෙනෙක්ට කියන්න පුළුවන් එතුමා ඒ කරන දේ දැනෙනවා. ඒ දැනෙනවා කියන්නේ දුමින්දෝ මං කියවනේ සොමැටෝෆෝම් ඩිසෝඩර්ස් තියන අය ඉන්නවා. ආපිනෝද්‍රෝකේ වගේ මායා රෝගීන් කොටස ඉන්නවා. මායා රෝගියෙකුට දැන් මෙතන අර අපි ඔයිට කලින් කරපුවා තියෙන අර එකට අත් ලං වෙන ඒවා, එකට මෝල් ගස් ලං වෙන ඒවා, එකට මෝල් ගස් ඈත් වෙන ඒවා, ඔය වගේ ගොඩාක් අපි දේවල් කරලා පෙන්නනවානේ මානසික ශක්තියෙන්. ඒ මානසික ශක්තිය කියලා කියන්නේ හිතේ ශක්තියක් කියන එක නෙමෙයි. මනසට දෙන විධානයක් මත, ස්වයං යෝජනාවක් මත ක්‍රියාත්මක වෙන දේවල්. එතකොට මේක මෙතන හිටියනම් හොඳට මේක පුද්ගලයෙක් කවුරු හරි කෙනෙක් මේක දැඩිව විශ්වාස කර මං කර සොමැටෝෆෝම් කෙනා උනත් විශ්වාස කරනවානේ වෛද්‍යවරයෙක් හරි තාපසයෙක් හරි කවුරු හරි. අන්න එහෙම කෙනෙක් හිටියනම් මෙතුමා මෙහෙම කරනකොට ආනේ අත පිච්චුණා කියලා ගන්න. නමුත් ඇත්තටම අතකින් දෙන හිතකින් දෙන පණිවිඩයකට අනිත් කෙනාගේ අතක්කට දන්වන්න පුළුවන් හැකියාවක් නැහැ. නමුත් එයාට දැනෙනවා. ඒකට අපි කියන්නේ හැලුසිනේෂන්, මනෝභ්‍රාන්තිය. නමුත් ඒ මනෝභ්‍රාන්තියට මෙතන විශේෂයෙන් කියන්න ඕන දුමින්දු මෙන්න මේක විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් මේ කරන බහුතරයක් දෙනා මේක වංචාවක් කියලා සමහර අය හිතාගෙන නොකරන අයත් ඉන්නවා. දන්නේ එයා වංචාවක් කියලා. ඒ කියන්නේ හිතලා මේ වංචාවක් කරන්න ඕන කියලා හිතන් කරනව නෙමෙයි. එයා ඉන්නේ මනෝභ්‍රාන්තියකට ලක් වෙලා. දැන් ඔය සුව කරනවා කියන මිනිස්සුනත් හිතලා මතලා මම මේ සල්ලි ගන්න ඕනේ. එහෙම මොකද ඔය සමහර අය සල්ලි ගන්නෙත් නැහැනේ. සේවයක් හැටියටනේ මේ මිනිස්සු හිතන් ඉන්නේ. මොකද මේ මිනිස්සු හිතන් ඉන්නවා මේ මනෝභ්‍රාන්තියට ලක් වෙලා මා සතු විශේෂිත හැකියාවක් තියෙනවා කියලා. ඇයි සමහර අය ඒක පිළිගන්න මිනිස්සුත් කියනෝනේ ආනේ මට දැනුණා මෙහෙම හොඳයි අරම හොඳයි කියනකොට ඒ මිනිස්සයා ස්වයං මුලාවකටපත් වෙලා තියෙනවා. ස්වයං මෝහයකටපත් වෙලා ඒ පුද්ගලයා විසින්. එතකොට එයා විසින් ඇත්තටම මෙතන අපිට වැරදි කියන්න ඕනේ ඒ කරන පුද්ගලයන්ට වඩා මම නම් වැරදි කියන්නේ ඔය පස්සේ යන මිනිස්සුන්ට. හේතුව මෙච්චර විද්‍යාව දියුණු වෙද්දි මේ තරම් අපි ලංකාව තුල රූපවාහිනී නාලිකාව තුලින්ම ඔබත් එක්ක පටන්ගෙන අපි මේ 2011 පටන් ගත්තේ. මේ 8 වෙනි අවුරුද්ද. අවුරුදු 8ක් තිස්සේ හැම සතියෙම කියනවා හැම මාසෙම කියනවා පුවත්පත් වලින් කියනවා. නමුත් අපේ මිනිස්සු ඉන්නේ කොතනද දුමුද? තාමත් ඉන්නේ අර පටන් ගත්ත තැන මුලමන. එතකොට මේ මිනිස්සුන්ට නේ ඇත්තටම අපිට දොස් කියන්න ඕන. මේ යන අපේ ඉන්න
අනුවන මිනිස්සු කොටසට අපිට පණිවිඩය දෙන්න ඕන මොකද්ද මේ කරන වින්නැහිය කියන එක. තමන් බුද්ධිමත් වෙන්න. ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ ලෝකේ තියෙන දේවල් ගැන හොයා බලන්න, කියවන්න. එහෙම නැතුව කවුරු හරි හොඳයි කියපු වලියට කවුරු හරි අద్భుත බලයක් තියෙනවා කියපු වලියට එහෙම යන්න එපා. ඔය බලන්න ඔය යන බහුතරයගේ තාර්කික කෑවේ අඩු කොටසක්. බහුතරයක් එහෙමයි. ඒ අතරේ උගතුන් ඉන්නත් පුළුවන්. නමුත් බහුතරය එහෙමයි. හේතුව අර කට කතාවක් විදියට මේක ව්‍යාප්ත වෙනකොට අපේ මිනිස්සු හාස්කම් වලට හරි ආසයි. අපි මැජික් මොනතරම් බොරු කියලා දැනදනත් මැජික් බලන්න අපි ආසයිනේ. අපි කැමති. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. එතකොට අපේ මේ වෛද්‍යවරයෙක් බෙහෙත් දීලා හොඳ කරනවට වඩා අර අద్భుත බලයකින් මොනවා හරි දෙනවා කියවට පස්සේ හරි මිනිස්සු කැමති. අනිත් මිනිස්සු තමයි අනිත් කොටස තමයි අසරණ වෙලා උතෙන්ට යන්නේ. වෙන කර කියා ගන්න දෙයක් නැතුව වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් අරගෙන ඒකේ සරණක් නැහැ. වෙන කරන්නම දෙයක් නැතිකමට අර ගිලෙන්න යන මිනිස්සයා පිදුරු ගහෙත් එල්ලනවා වගේ මේ මිනිසුන් කරන්නේ මොකද්ද? මොනවා හරි පැත්තකින් ගොඩ යන්න හදන්නේ. ඉතින් එහෙම යන අවස්ථාවල ඇතැම් අවස්ථාවල ඒ විශ්වාසය මත සොමැටෝෆෝම් ඩිසෝඩර්ස් එකක් එහෙම නැත්නම් මනෝකායික රෝගයක් තිබුණා නම් පැහැදිලි වශයෙන් ඒකෙන් සුවවීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ලංකාවේ බහුතරයක් මිනිස්සු එහෙම ඩිසෝඩර් එකකින් පෙළෙනවද? නෑ. ඒ සුව වෙන කොටස. යන්නේ අපේ අනුවන කොටසක්. ඒ කියන්නේ ඒ ගැන තාර්කික හැකියාවක් නැති කොටසක්. ඇයි මිනිස්සු කිව්වට පළියට දැන් අපි කොච්චරනම් කියන්නේ නැද්ද? එතකොට අර ඇවිදගින්න බැරි දැන් අපි සමහර තැන්වල දකිනවා ඇවිද ගන්න බැරි උදවිය කොහොමද ඇවිදලා යන්නේ කියලා ප්‍රශ්නයක්. අන්න ඒකටත් මම උත්තර දෙන්නම්. මේ ලෝකේ සොමැටෝෆෝම් එහෙම නැත්නම් මනෝකායිකව හැදෙන්න බැරි රෝගයක් නැහැ. අංශභාගය ඊට පස්සේ ගොතය බඩේ කැක්කු කොන්දේ අමාරු මේ හිරිවැටීම් ගොළු වීම බිහිරි වීම අන්ධ වීම මේ ඔක්කොම වෙන්න පුළුවන් මනෝකායිකව. කායික විද්‍යාත්මක වෙනවා වගේම මනෝකායිකවත් වෙනවා. මනෝකායිකව වෙන දේ දුමින්දු මානසික හේතුවක් මත තමයි මේ කායික රෝගේ පෙන්වන්නේ. නමුත් ඇත්තටම කායික බලපෑමක් නැහැ. ඒ වෙලාවට වෛද්‍යවර බලලා කියන්නේ මොකද්ද? කිසිම රෝගයක් නැහැ. වෛද්‍ය පරීක්ෂණ සාමාන්‍යයි කියලා. ඉතින් එතෙන්දී ඔබ කළ යුතු වන්නේ වෛද්‍යවරයා කායික වෛද්‍යවරයා විසින් කියනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඒ රෝහලෙම ඉන්න මනෝවෛද්‍යවරයෙක්. එහෙම නැත්නම් මනෝවිද්‍යා උපදේශකෙක් ඇති ගමේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට අන්න ඒ පුද්ගලයාට කියලා කියවනම් මෙන්න මෙහෙමයි වෛද්‍යවරු කියනවා මට ලෙඩක් නැහැ කියලා කායික වෛද්‍යවරයා කියනවා. ඊට පස්සේ මනෝවෛද්‍යවරට ගිහලා කිව්වා. එහෙම නැත්නම් මනෝවිද්‍යා උපදේශක මනෝචිකිත්සකයා හම්බුණා. ඉතින් මේ සෝයම එතනින් ගන්න පුළුවන් කිසිදු ගැටලුවකින් තොරව. අපිට දුරකථන මතුවත් වෙන මේ මොහොතේදී සම්බන්ධ කරගන්නට අපි සම්බන්ධ වන්නට සූදානම් දුරකථන මතුවත් සමගින් ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමගේ නම සඳහන් කරන්න පුළුවන්ද? මම අනුරාධපුරයෙන් එරන්දි කතා කරන්නේ. ඔව් එරන්දි මහත්මිය ඔබතුමීට මොකක්ද කියන්නේ? දෙකක් තියෙනවා. ඔව්. එකක් අපේ ස්වාමීන් වහන්සේගෙන් අනිත් එක විද්‍යා කුලපති මහත්තයාගෙන්. මට අපේ හාමුදුරන්ගෙන් දැනගන්න ඕනේ අපේ හාමුදුරුවෝ කිව්වා පංචශීලය සහ අටසීල. ඒක සාමාන්‍ය බෞද්ධයන්ගේ ප්‍රතිපදාවනේ. එතකොට අන්‍යාගමිකයෙක් කොහොමද ආධ්‍යාත්මය දියුණු කරන්නේ? අනිත් ප්‍රශ්නේ තමයි විද්‍යා කුලපති මහත්තයාගෙන් මට දැනගන්න ඕනේ එතුමා කියනවා මනෝකායික රෝග තමයි සුව වෙන්නේ කියලා. නමුත් මට අත්දැකීම් තියෙනවා වෛද්‍යවරුන්ගෙන් කායික රෝගයක් කියලා නිශ්චය කරපු රෝග අවුරුදු ගාණක් බෙහෙත් පිළිලා කායික වශයෙන් සුව කරන්න පුළුවන් කියපු රෝග වෛද්‍යවරුන්ට සුව කරන්න බැරුව නමුත් ආධ්‍යාත්මික ප්‍රතිකාර මගින් දැන් හොඳටම සුව වෙලා ඉන්න කෙනෙක්ගේ වෛද්‍යවරු දැන් නිර්දේශ කරනවා එයාගේ කලින් තිබ්බ කායික රෝගය දැන් නැහැ කියලා. ඒ කියන්නේ අවුරුදු ගාණක් බෙහෙත් වලින් අයින් වෙලා ආධ්‍යාත්මික සුවය ලැබ කෙනෙක්. ඒට අමතරව මට දැනගන්න ඕනේ විද්‍යා කුලපති මහත්තයාගෙන් එතුමා කියනවා 2011 ඉඳන් ওই වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. එතකොට 2011 ඉඳන් ඔබතුමාට කල්පනා කරන්න පුළුවන්ද මේ වෙද්දී 2011 තිබ්බ රෝගවලත් එක්ක දැන් කීයක් ලෙඩ රෝග අලුතෙන් එකතු වෙලා තියෙනවද ලෝකෙට? ඒවට වෛද්‍ය විද්‍යාව අසරණයි නේද? බෙහෙත් නැතුව කායික රෝග විදියට තියෙනවට. නෑ. එතකොට ඔබතුමාගේ පිළිතුර මොකක්ද ඒ සම්බන්ධයෙන් කියලා? නෑ අපි අපි වෙලාව බලන්නත් අවශ්‍යයි. මම හිතන්නේ එතුමේ සම්බන්ධතාවය විසන්දි වුණා මේ. නමුත් එතුමගේ දෙවෙනි ප්‍රශ්නේ නම් මම හිතන්නේ ප්‍රායෝගිකයි කියලා. නමුත් පළවෙනි ප්‍රශ්නේ පිළිබඳව තියෙනවා මම අපි වෙලාව බලලා නැවතත් එකතු වෙමු. නව සිගනල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්.
හරි අපි නැවතත් එකතු වෙනවා අවසරයි අපේ හැමදෙන්නේ මේ මම විද්‍යාකුලුදි මහත්තයාට යන්න ඉස්සෙල්ලා ඔබ වහන්සේටයි එරන්දි මහත්මිය ප්‍රශ්නය මේ යොමු කරේ මේ අන්‍යාගමිකයෙක්ට කොහොමද මේ ආධ්‍යාත්මික බලය ලබා ගන්න කියලා. විද්‍යාකුලුදි මහත්තයා ඉස්සෙල්ලා උත්තර දුන්නා නම් මම කැමති කමක් නැහැ. කමක් නැහැ අපි හැමදෙන්නේ ඔබ වහන්සේනේ ඉස්සෙල්ලා. එහෙමයි අපි හැමදෙන්නේ. අන්‍යාගමික කිව්වහම පුතා අන්‍යාගම් කියන්නේ මොන ආගමද? අන්‍ය ආගම කිව්වහම දැන් ගොඩක් තියෙනවනේ. එහෙමයි අපේ. දැන් ඔයයට කතෝලික වෙන්න පුළුවන්. කතෝලික වෙන්න පුළුවන්. ක්‍රිස්තියානි වෙන්න පුළුවන් කියලාත් අපිට උත්තර දෙන්න බෑ. අන්‍ය ආගමික කිව්වහම හිතන්නේ මොන ආගමිකද? දැන් අපි කියමු බයිබලයේ සම්බන්ධ ආගම් කියලා කියමු. බයිබලයේ සම්බන්ධ ආගම් වල අධ්‍යාත්මික ශක්තියක් ගැන කියනවාද? බයිබලයේ මිනිස්යාට ආධ්‍යාත්මික ශක්තියක් ලබා ගන්න පුළුවන් කියලා බයිබලයේ කොයි හරියද කියන්නේ? එම් කියනවාද? හරිද? ඊගවට අපි ගමු ඉස්ලාම් ධර්මයේ කුරානයේ ගමු. ඒගොල්ලා කියනවාද මේ ශරියා නීති හරිය ඒකේ මිනිහෙකුට නැගිටින්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක් තියෙන තත්වයක් ගන්න පුළුවන් එකක් එහෙම කියනවාද යාගෙම? එතකොට ඒ ආගමික මූල ග්‍රන්ථය තුල කියන්නේ නැති එකක් අපිට දෙන්න බෑනේ. එහෙමයි. අපි කොහොමද දෙන්නේ? ඔබ ආයි මට කතා කරනවා නම් මම කැමතියි. එතකොට මේකයි මම එහෙම මොන ආගමේද කියලා. එතකොට අපි කියේ Hindu ආගම තුල කිසියම් ප්‍රතිපදාවක් තියෙනවා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ දැන් බුද්ධ ආගම හැරුණාම ලෝකේ තියෙන අනිත් සියලුම ආගම් ඊශ්වර නිර්මාණ ආගම්. ඊශ්වර නිර්මාණ ආගම් වල පුජ්‍යල හැකියාවලට කොහෙද තැන දෙන්නේ? ඔබ ආගමික සිද්ධි හදාරලා මගෙන් ප්‍රශ්න ඇහුවද? එහෙම නැත්නම් ඔබට නිකන් එවලේ මනසට මැවුණු ප්‍රශ්නයක් මගෙන් ඇහුවද කියන එක ගැන හිතන්නයි මම මේ සාකච්ඡා කරන්නේ දැන්. දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක දෙවියන් වහන්සේ මේ ලෝකේ මවාගෙන ගිහිපු හැටි බයිබලයේ ලෝකෝත්පත්ති කතාවේ කියනවා. එතකොට මිනිස්සයා හැටියට ආවේ පව්කාරකමට කියලා ආගමේ කියනවා. කොහෙද යාට ආධ්‍යාත්මික ශක්තියක් ගැන කතා කරන්නේ ආගමේ? මම ආගමික ප්‍රශ්නයක් පිළිබඳව නෙවෙයි. මම හැම ආගමකටම ගරු කරනවා. මම බෞද්ධයෙක් වෙලා වපන්නේ ගැන මම සන්තෝෂ වෙනවා. ඒකේ විශිෂ්ට දර්ශනයක් තියෙන නිසා සියලුම ආගමට මම ගරු කරනවා. ඒ හැම ආගමක්ම පුජ්‍යලයකට එන්නේ උත්පත්තිය. හිතලා එනෝනේ අපි බෞද්ධ අම්ම කෙනෙක්ගේ උපන්න කියලා අපි දන්නේ පස්සේනේ. ඒ වගේ. ඉස්ලාම් ධර්මයේ හරාල් උගන්වනවා හලාම් උගන්වනවා. එතකොට ඒගොල්ල කිසියම් ආකාරයකින් කියනවා හලාල් හොඳයි කියලා කියනවා. හරි. ඒ කියන්නේ ආහාරය සඳහා ගැනීමට හලාල් කොටස හොඳයි සුබයි කියලා කියනවා. කොහෙද ආධ්‍යාත්මික වශයෙන් ඉස්ලාම ආගම උගන්වන්නේ? එහෙම ගන්නෑ. එහෙම ගන්නෑ. එතකොට අන්‍ය ආගම් කියන එකෙන් ඔබ අදහස් කරන තව ආගම් කියන්නේ නැහැ. එතකොට දැන් බුද්ධ ආගමේ උගන්වන්නේ මිනිස්සෙක් මේ ලෝකයට උත්පත්තිය ලබන්නේ පෙර සංසාරේ පුණ්‍ය මහිම නිසා කියලා. ඔහුට කටහඬක් ලැබෙන්නේ, හොඳ මානසික තත්වයක් ලැබෙන්නේ, හොඳ කායික තත්ත්වය ලැබෙන්නේ, හොඳ කායික ස්වභාවයක් ලැබෙන්නේ, දොරටු 3 නිවැරදිව නිශ්චිතව හැකියා සම්පන්නව ඔහුට ලැබෙන්නේ. ඒක ඔහුගේ පෙර සංසාරේ ගොඩක් පුණ්‍ය මහිම නිසා. ලෝකෙ මොන ආගමේද පෙර සංසාරය ගැන කතා කරන්නේ? බුද්ධ ආගම හැරුණාම. ලෝකෙ මොන ආගමේද මරණින් පස්සේ උත්පත්තියක් පිළිබඳව සාකච්ඡා කරන්නේ? එහෙමව නෑනේ. ඒක නිසා පුතා මේ තව ප්‍රශ්නයක් තියෙනවා මට කතා කරන්න. මම කෙටියෙන්ම මේ වෙලාවේ හැටියට සාකච්ඡා කළේ මේ ආධ්‍යාත්මික වශයෙන් පුජ්‍යලය බල, පුජ්‍යල තාම, පුජ්‍යල පරාක්‍රම, පුජ්‍යල හැකියාව සියල්ල වර්ධනය කරන්න බුද්ධ ආගමයි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ, දහම තුළ දහම විශිෂ්ට දර්ශනයක්. ඒ දර්ශනය තියාගෙන ඒ දර්ශනය අනුගමනය කරන්නේ නැතුව අපි බෞද්ධ කියලා කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. එයාට මං කියන එක වළංගු නෑ. ඒ බුද්ධ ආගම කියන්නේ කිසියම් ප්‍රතිපත්ති මාලාවක්. ප්‍රතිපත්ති මාලාව. ඒ ප්‍රතිපත්ති මාලාව යන්න ඕන තමන්. අපි අනිත් එක්කෙනා ගියාද කියලා මේ චෙක් කරලා බලන්නේ. පන්සිල් වල යාගේ මේක නෑ, අරක නෑ, අන්තිම එක නෑ, තුන්වෙනි එක නෑ. එහෙම එයාගේ. ඒක නෙවෙයි තමන්ගේ තියද කියලා බලන එක තමයි බුද්ධ ආගම කියන්නේ. ගච්ඡාමි සරණ යමි මම යන්නේ. එතකොට ඒ ආධ්‍යාත්මය තමයි බුද්ධ ආගමේ උගන්වන්නේ.
කියන එක තමයි මට පැහැදිලි. එහෙමයි ප්‍රාන්දු. මම දන්නේ රන්දි මහත්මියට පැහැදිලි ඇති අපි විශ්වාස කරනවා. මේක අපිට කතා කරන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එතුමිය කියපු අන්‍ය ආගම මොකක්ද කියන එක පැහැදිලිව මම හිතන්නේ අපේ හාමුදුරුවන්ට ඉදිරිපත් කරොත් උන්වහන්සේගෙන් තව දුරටත් එය විශ්ලේෂණය කරගැනීමේ හැකියාව අවස්ථාව තියෙනවා. කුලපති මහත්මයාට ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ දැන් ඒ ප්‍රශ්නයක් හොඳ ප්‍රශ්නයක්. ඔව්. එතනින් මේ ප්‍රශ්න දෙකෙන් දුමෙදු මම මෙතෙක් කියපු දෙයට උදාහරණකුත් තියෙනවා. දෙවනි ප්‍රශ්න නම් ගතියුත්තක් නැහැ. දෙවනි ප්‍රශ්න අපි අමතක කරමුකෝ පළවෙනි ප්‍රශ්න. නෑ ඒකට දෙවනි ප්‍රශ්නේ ගතියුත්තක් නැහැ කියන හේතුව තමයි ලෙඩ වැඩි වුණා කියලා ඒවට සමහර වෙලාවට බෙහෙත් නැහැ එහෙම නැත්නම් වෛද්‍යවරු තාම හොයාගෙන නැහැ කියලා විකල්ප වෙන්න ඕනේ ආධ්‍යාත්මික සෝය නෙමෙයි. එතනින්ම තර්ක ඉවරයි. ඉතින් අනිත් මොකද ඔන්න ඔය වගේ හිතන තාක්කල් තමයි අර මං කිව්වේ අන්ධ භක්තියක ටිකක් ඕක පස්සේ ඇදෙන්නේ. දෙවනි එක වෛද්‍යවරු විසින් තීරණය කරලා දිගට බෙහෙත් දෙන තත්ත්වයක් නතර කරලා ආධ්‍යාත්මික ප්‍රතිකාර වලින් ඔන්න සුව ලැබුපයි ඉන්නවා කිව්වා. දුමින්දු කොන්දේ අමාරුවක් තියෙන පේෂන්ට් කෙනෙක් යනවා කායික වෛද්‍යවරයෙක් ළඟට. සාමාන්‍ය පවුලේ වෛද්‍යවරයෙක් ළඟට යනවා. වෛද්‍යවරයා බෙහෙත් දෙන්නේ නැද්ද? බෙහෙත් දෙනවා. ආයෙත් මාසෙකින් හැදෙනවා. ආයෙත් යන්නේ නැද්ද? ආයෙත් බෙහෙත් දෙනවා. සමහර වෙලාවට චෙක් කරලා බලනවා. සමහර විට කොහොමද පේලි ඇදවීමක් හරි තෙරපියක් හරි මොනවා හරි දෙයක්ත් කියන්න පුළුවන් පොඩි වෙනසක් තියෙනවා නම්. නමුත් වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ බෙහෙත් දෙන්නේ නැද්ද? බෙහෙත් දෙනවා. නමුත් අපි හිතමු මේ වෛද්‍යවරයාට ගිහිල්ලා කියන්නේ තමන්ගේ තියෙන රෝගී තත්ත්වය. එතකොට වෛද්‍යවරයා දන්නේ නැහැ මේක මනෝකායිකද නැද්ද කියලා. ඒක තමයි මම දෙවෙනි උත්තරේ කිව්වේ ඉස්සෙල්ලා උත්තරේ කිව්වේ. දිගින් දිගට ප්‍රතිකාර කරලා කායික විද්‍යාත්මකව පැහැදිලි මේ වෛද්‍යවරයෙක් කියනවා නම් මේ පහසුවෙන් තෝරගන්න පුළුවන් ගැටලුවක් නැහැ කියලා. අන්න ඊට පස්සේ එයාට යන්න තිබුණා මනෝවිද්‍යාඥයා කරා. මනෝවෛද්‍යවරයා කරා. අන්න එහෙම ගියා නම් ඔය ආධ්‍යාත්මික ප්‍රතිකාරය අවශ්‍ය නැහැ. ඒකෙන් සුව වෙනවා. ඇතැම් වෙලාවට එයාගිය ඒ මනෝවෛද්‍යවරයාටත් ලෙඩේ වැටුනේ නැතුව වෙන වෛද්‍යවරයෙකුට අහු වෙන්නත් පුළුවන්. අnder මොකද යන පළවෙනි කෙනාම සමත් වෙන්නේ නැහැනේ. මොකද ඒත් මිනිස්සෙක් නෙමෙයි මේක කම්පියුටරයක් නෙමෙයි. දාන දත්තයන් කියන තොරතුරු මතනේ ඔක තීරණය වෙන්නේ. එතකොට මේක මේ එහෙම කෙනෙක් අපි හිතමු රෑ 9ට පහන තියාගෙන හැමදාම අන්න ලෙඩේ හොඳ වුණා. ඉතින් ඕක අධ්‍යාත්මයට සමහර වෙලාවට දැන් ඔය ස්කෑන් රිපෝට්ස් වල හරි මේ එන්නේ නැති ඒවා දැන් ඒකට පේන්න තිබෙන දේවල් නැති වෙලා යනවා. නෑ. එහෙම නෙවෙයි දුද වෙන්නේ. නෑ එහෙම නෙවෙයි වෙන්නේ. අපි හිතමු කොන්දේ අමාරුවක් තියෙනවා. සමහර වෙලාවට අපි කොන්දේ අමාරුවක් අපි ගමු පිළිකා රෝගීන් කියලා දැන් ඔයගේ ප්‍රශ්න වලට නේ ඇත්තට මේ යන්නේ උතනට පිළිකා රෝගය නිශ්චය කරගන්න පුළුවන්. හරියට කියන්න පුළුවන් පිළිකා රෝගීද නැද්ද කියලා. කවදාවත් එවැනි ප්‍රතිකාරයක් සඳහා යොමු වෙන්නේ නැහැ බටහිර වෛද්‍ය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අතහැරලා. ඒ යන හැම කෙනෙක්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න අතරේ තමයි එවැනි තැනකට යොමු වෙන්නේ. ඒ කියන්නේ ඒ වුණාට දැන් මෙහෙම වෙන්න පුළුවන්ද විද්‍යාවලුත් මම ඔබතුමාගෙන් අහන්නේ. කිසියම් මායා රෝගී තත්වයකුත් සහිත පුජ්‍යලයක් ඉන්නවා. ඒක ගැඹුරට මේක නෑ. නමුත් එහෙම තත්වයක් තියෙනවා. ඒ පුජ්‍යලයට ආව රෝගයක්. ඒ පුජ්‍යලයට කායික රෝගය. ඒ දෙකේ සම්බන්ධයක් නෑ. කායික රෝගයක්. එතකොට එයා සිංහල ප්‍රතිකාර වලට හැරෙන්න. ඔව් ඒ පුද්ගලයා හැමෝටම කවදාවත් බටහිර වෛද්‍යවරු ළඟට විතරක් ගියා කියලා සුව කරන්න බෑ. ඇයි එයාගේ විශ්වාසය තියෙනවනේ. මේක මට අහවල් ගෙදර මිනිස්සයක් කරපු එකම තමයි. අල්ලපු ගෙදර මිනිස්සයක් කරපු කොඩිවිනෙන් පස්සේ තමයි මේක උනේ. මට මේකක් කියලා ගෙදරට රතුමල් කිනිත්තක් දාලා ගියා රත්මල් කිනිත්තක් ගේ එළියට බහිනකොට තියුණා දෙහි ගෙඩිත් එක්ක ඒක පැහැගුණත් හරි එදා සිටනේ මට මේක. එතකොට අපි ඔළුව බිම තියන් කිව්වත් මේක මෙහෙමයි කියලා ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයාගේ තියෙන සිතිවිල්ල. අන්න එවැනි පුද්ගලයෙක් ඔය විදිහේ ශාන්ති කර්මයක් හරි එවැනි දෙයකින් පුළුවන්. නමුත් ඒකට දැන් ක්‍රම තියෙනවද මෙතන? දැන් ඒකට එයාගේ මතේ ඒකුණත් ඒ මත වෙනස් කරන ක්‍රම තියෙනවා. මනෝවිද්‍යාව තුළ ඒ මත වෙනස් කරන ක්‍රම තියෙනවා. දැඩිව එල්බගෙන හිටියත් ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මෙතන මේ කියන්නේ අර කායික වෛද්‍යරයෙක්ගෙන් බෙහෙත් ගත්තා. ඒ කායික වෛද්‍යරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් දෙනවා තමයි. දැන් ඔබ ගිහිල්ලා ලෙඩක් නැතුව නෑ දැන් ඔබට මම ඉදිරිපත් කරපු ප්‍රශ්නේ තමයි දැන් පිළිකා රෝගයක් වගේ එකක් හරියට කියනවනේ දැන් පිළිකාව තියෙනවා. එතකොට දැන් මේ විදියට තැනකට ගිහිල්ලා හෝ කොහේ හරි ගිහිල්ලා ওই විදිහේ ආධ්‍යාත්මික බලයකින් ඒක නැහැයි කියලා ඊට පස්සේ ඔප්පු වුණා කියන්නකො. එතනින් විතරක් නෙමෙයි දුමිද ඔන්න ඔතන තමයි වරද්දගත්තනේ මිනිස්සු. ඔන්න ඕක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් මතකද ඔබට අපි මේකතු වෙලා පිළිකා රෝගින් දීලා එක්තරා තැනක කරා. හොඳ වුණාද එක්කෙනෙක්වත්? අපි දීපු අය. රෝගින් කී දෙනෙක් මිය ගියාද? නමුත් එතන සමහර අය පෙන්වන්නේ නැද්ද හොඳ වුණා කියලා?
එතකොට ඒ හොඳවීම ඒ හොඳ වෙච්ච අපි එක්කෙනෙක්වත් බැලුවද සියලු ප්‍රතිකාර අතෑරලා එතනින් විතරක් හොඳ වුණාද කියලා? නෑ. මේ කරපු හැම තැනකම අපි කරපු රිසර්ච් වල තියෙනවා මේ එවැනි තැනකින් බෙහෙත් ගන්න එහෙම නැත්නම් අධ්‍යාත්මික ප්‍රතිකාරකට යන්නේ අනිත් විශේෂයෙන් පිළිකා වගේ දේවල් වලට අනිත් වෛද්‍ය ප්‍රතිකාර කරන අතරතුර. ඒකට සහනය ඒකට කරන වෛද්‍ය බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න අතරතුර තමයි මේකටත් යන්නේ. එතකොට මේ ප්‍රතිකාර එහෙනම් ඔතන හාස්කමක් තියෙනවා නම් නෑ බටහිරත් එපා පෙරදිගත් එපා කිසිම ප්‍රතිකාරයක් එපා කෙලින්ම මේකෙන් හොඳ කරන්න. අපි අභියෝග කරනවා. මොකද ඔබතුමාට මගේ මහත්මයාට කියන්න තියෙන්නේ? මට මේ ගරු ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් කියන්න ඕනේ මේ ආධ්‍යාත්මික කියන වශයෙන් මම මෙතනින් අදහස් කරේ විශේෂයෙන්ම මේ ඔය චී පවර් එක කියන එක. ඒක ඒ සටන් කලා ශිල්පවල තියෙන්නේ නැත්තම් නොයෙකුත් කලාවන් වල තියෙන එක චී පවර් එක කියලා. ඒක ඒ තුල හඳුන්වන්නේ ආධ්‍යාත්මික වශයෙන්. ඒ සිංහල නිර්වචනයේ තියෙන යම්කිසි දෝෂයක්. ඒක ඒ ආධ්‍යාත්මික දියුණුව තුලින් කරන දෙයක් වශයෙන් තමයි සැලකන්නේ. ඒක මේ මම හිතන්නේ මේ බුදුදහම තුල තියෙන ආධ්‍යාත්මික කියන වචනේ අර්ථය නෙමෙයි. ඒ තුල මම හිතන්නේ විද්‍යාකුල විභාගය පිළිගන්නවා ඒක. ඒක තමයි මම සඳහන් කළේ. විනාඩියක් අපිට දෙන්න අපිට දුරකථනය මතුමක් තියෙනවා සම්බන්ධ කරගන්න. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඔව් ඔබතුමාගේ නම සඳහන් කරන්න. මම ලක්ෂ්මන් ජයසිංහ මේ නාත්තන්ගේ විදුහල් පුතුගේ කතා කරන්නේ. ඔව් විදුහල් පුතුමා කියන්න අපිට. මගේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ පාසලේ ළමයෙක් දිගටම ඉස්කෝලේට ආවේ නැහැ. ඊට පස්සේ වල බලපුවා මේ ළමයාට පොළඟක් කාලා. ඊට පස්සේ ළමයා ගෙනලා බලපුවාම පොළඟ කාලා විසිට කරන්නේ කකුල කුණු වෙලා. ඊට පස්සේ මම එහා ආගෙන්ද බීට් කරන්න කිව්වා මේ ළමයා කියන්නේ. ඊපස්සේ ටිකක් තද කරලා ඇහුවා මේ ළමයා කිව්වා මේ අල්ලපු ගෙදරින් බීට් කරන්නේ. මේ අල්ලපු ගෙදර ශාස්ත්‍ර කියනවා. මේ ශාස්ත්‍ර කියන තරම් බීට් තාල තමයි මේ ළමයාට බීට් දෙන්නේ. ඊට පස්සේ මම කතා කරලා ඒ තාත්තට ගෙනලා කතා කරලා ළමයා හොස්පිටල් ඉස්පිරිතාලට ඇරලා සර්ජන් මාත්‍යට පෙන්නලා බීට් දීලා ළමයා දැන් හොඳ වුණා. ඉතින් මෙච්චර මේ දියුණුවලා තියෙන සමාජයේ තවමත් මෙහෙම මිනිස්සු ඉන්නවා කියන මම හිතන්නේ අපේ විද්‍යාකුලපති මහත්තයයි අපේ ගරු ස්වාමීන් වහන්සේ මේ වගේ වැඩසටහන් වලින් මේ මිනිස්සුන්ව තවත් දැනුවත් කරනවා නම් මම හිතන්නේ විශාල ප්‍රයෝජනයක් කියලා මම හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමා සම්බන්ධ වුණාට. ඇත්තටම මේ කතා කරනවා මම අභියෝග කරනවා ඒ වගේ දැන් සතෙක් හරි කාලා කොකුලක් කුණු වෙලා වගේ තියෙන කෙනෙක් මම ගාවට ගෙනල්ලා දෙන්න මම සුව කරනවා කියලා. කියන්නේ මගේ මේ කියන්නේ සාමාන්‍යයෙන් මම මෙහෙම කරා. කියන්නේ කරා කියන්නේ කොහොමද කරන්නේ? කියන්නේ කරා කියන එක කියන්නේ දැන් ඔබතුමාට අපි දෙන්නෙක්ගේ හරියට මේවා ප්‍රමාණයවත් කියා ගන්න බැරි වුණා. මට පොඩක් මනසත් එක්ක පොඩක් මේ අමාරු ඒක පේස් කරන්න කියන්නේ හිත දුවනවා කලබලෙත් එක්ක. ඉතින් මම සුව කරනවා කියන්නේ මම හිතට එහෙම කරලා තියෙනවා. කරලා තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමු එක මෙහෙම කරපු ගමන් එහෙම සුව වෙන්නේ නැහැ. ඒකට ට්‍රීට්මන්ට් ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනේ. ඒකට දැන් එතුමා කියනවා පොළවකෙක් කාලා මේවා වුණා කියලා සාස්ත්‍ර කියන තැනක හිටියා කියනවා. දැන් සමහර වෙලාවට ඒ සාස්ත්‍ර කියන තැන ඇත්තටම බොරු කරනවද ඇත්ත කරනවද එහෙමකද ඒ කරපු දේ ඔබතුමා බොරුවක්ද ඇත්තක්ද කරන්නේ කියලා ඔබතුමා දන්නවද? ඔව් මම කරන්නේ ඇත්තක් කියලා කියනවා. මොකද කොහොමද ඔබතුමා කියන්නේ ඇත්තක් කරපු අය සනීප වුණා. දැන් අපි කියමුකෝ මොකද්ද? මේ වෙලාවෙම දෙනවද? ඔව් දෙන්න. දැන් මෙතුමන්ට දැන් මේක අපේ විවෘත අභියෝගයක් ඔබතුමා මුල් කරගෙන මම අද ලෑස්තිලා ආවේ. ගිය සතිය අපි කිව්වනේ ඕනම ලංකාවේ පේන කියන පුද්ගලයෙකුට මේ අභියෝගය බාරයි කියලා. මේක මේ දෙන තුන්වෙනි අවස්ථාව. මේ මම හිතන්නේ ඔබත් එක්කම දීපු දෙවෙනි අවස්ථාව මේ ස්වාමීන් වහන්සේත් ඇතුළුව. අදත් මම අභියෝග කරනවා මේ දැන් මෙතුමන් කිව්වනේ දැන් අපේ ගෙදර විස්තර කියනවා, ගෙදරට යනවලු, මම රට ඉන්න ඕන කෙනෙක්ලු. ඉතින් ඔච්චර ලොකු දේවල් එපා. මේ මෙල්ලේ ළඟ තියෙන සුළු දෙයක් කියමුකෝ අපි. මෙතන මේ තියෙන කාඩ්බෝඩ් පෙට්ටි තුනක්. ඕන ඔයාගේ බලයක් යොදලා මේකට භූතයෙක් හරි දෙවියෙක් හරි අදෘශ්‍යමාන බලවේගයක් හරි භාවනාවක් සමවැදලා හරි ඕන දෙයකින් මේ තුනේ තියෙනව වෙන වෙනම කියන්න. මේක අනිත් එක මේක ඇතුළට රින් ගන්න බැරි කමක් නැහැ. මේ ඉඩ තියලා තියෙන්නේ. නැත්තම් කෙනෙක් කියනෝනේ මේක සීල් වෙලා භූතයට යන්න බෑ කියලා. මේ හැම පෙට්ටියකම මේ පොඩි සද්දෙකුත් වෙනවා ඇතුළේ. ඇරලා තියෙනවා. මේ හැම එකකම ඇරලා තියෙන්නේ. මොකද නැත්තම් අර භූතයට රින් ගන්න බැරුණා, දෙවියන්ට රින් ගන්න බැරුණා. ඒක නිසා මේ ඇරලා තියෙනවා. දැන් ඔය ඔච්චර ගෙවල් වලට යන්න ඕනේ නැහැ. මේකේ තියෙන දේවල් කියන්න මට මේකෙන් පෙට්ටි තුනෙන් දෙකක දේවල් නිවැරදිව කිව්වොත් මම ඔබ ඉදිරියේ සමාව ගන්නවා. ඊට පස්සේ මම ප්‍රෝග්‍රෑම් වලට ලංකාවේ එන්නෙත් නැහැ. වෘත්තිය නිලෙන්නෙත් නැහැ.
ඒ කියන්නේ ඔබතුමා රට ඉන්න ඕනේ කියප එක හරියයිද දන්නේ නැහැ සමහර විට මොකද ඔව් අනාවේකී හරියයිද දන්නේ නැහැ රට දාලා යන්න ඕනේ මේක පෙරදුන නේද අපි හමුදුන්නේ සමහර විට එහෙමත් වෙන්න පුළුවන් අපි මතක් කරන දුරකථන අංක 277යි 44යි 22 277යි 44යි 23 කියන දුරකථන අංක විවෘතයි අපි විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ අපි ආරාධනා කරනවා විරාමය අතරතුර මේ පෙට්ටි තුනේ දේවල් කියන්න පුළුවන් සැබෑ දක්ෂයෙක් ඉන්නවා නම් දුරකථන ඔස්සේ හරි ලංකාවේ විතර නෙවෙයි ලෝකේ ඕන රටක ලෝකේ ඕන රටක ඉන්නවා නම් අපි වහගෙන බලාගෙන ඉන්නවා නම් ඔන්න මේ තුන ඇතුලේ තියෙන මොනවද කියලා කියන්න හැකියාවක් තියෙන කෙනෙක් ආධ්‍යාත්මික බලයෙන් කුමක් හෝ බලයකින් තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා අපි ඉදිරිපත් කරනවා අපි විරාමයක් ලබාගෙන එක්මනින්ම සම්බන්ධ වෙනවා නැවතත් අපි නොපෙනෙන ලෝකයෙන් සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වන්නේ ඔබට අභියෝගයක් විවෘතව තිබෙනවා අපි මේ මැදිරිය තුළ එහෙම ආධ්‍යාත්මික බලයක් තියෙන යම් කිසි කෙනෙක් සිටිනවා නම් ඔහුට හෝ ඇයට පුළුවන් අපිට කතා කරන්න කතා කරලා මේ පෙට්ටි තුනක් දීලා තියෙනවා ඒ පෙට්ටි තුන ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක ඔබට කියන්නට හැකියාව තියෙනවා නම් හරියටම දෙකකින් අඩුම තරමේ දෙකකින්වත් හරියට කියන්න තියෙන පුළුවන් නම් විද්‍යා කුලපති මහත්මයා නැවතත් මේ පිළිබඳව භෞතිකවාදී පිළිබඳව කතා කරන්නේ නැහැ එතුමා මේ එතුමා ඉදිරිපත් කරන සංකල්පයන්ට සම්පූර්ණ වෙනස් සංකල්පයක් ඔස්සේ ඉදිරියේදී ගමන් කරන්න කටයුතු කරනවා කියලා අපි විශ්වාස කරනවා එතුමා අභියෝගය බෝල ගන්නවා. අපි දුරකථනයේ ඔස්සේ සම්බන්ධ කරගන්නවා තවත් කෙනෙක් දුරකථනයේ විසන්දුවාද එතුමා ඉන්නවාද තව රැඳිලා අයබුවන් විසන්දීලා තියෙන්නේ නැවතත් සම්බන්ධ කරන්න පුළුවන් මලයිගේ මහත්මයාට වෙලාව දුන්නේ නැහැ කියලා දෝෂාරෝපණයක් ආවා අපේ හඳුරුනේ සමා වෙන්න. ඔව් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. මට කාරණා දෙකක් තියෙන විශේෂයෙන් කතා කරන්න මේ ඇත්ත වශයෙන්ම මේ මම මෙතනදී ආධ්‍යාත්මික වශයෙන් සඳහන් කළේ චී පවර් එක. දැන් ඒකත් ඇත්ත වශයෙන්ම මේ සටන් කලාවල ඊට යෝග කලාව තුළ ආධ්‍යාත්මික වශයෙන් තමයි සලකන්නේ. මේ බෞද්ධ ආගම තුළ තියෙන ආධ්‍යාත්මික උනත් සිංහල වචනේ නිර්වචනය ආධ්‍යාත්මික වශයෙන් තමයි සලකන්නේ. ඉතින් ඒක බෞද්ධ ආගම තුළින් කියවෙන ආධ්‍යාත්මය සහ ඔය නොයෙකුත් කලා ශිල්ප වල කියවෙන ආධ්‍යාත්මය ඇත්ත වශයෙන්ම අරමුණු දෙකක්. මේ තුළ අනෙක් අරමුණු වල තියෙන්නේ සිත දියුණු කිරීම. සිත දියුණු කිරීම තුළින් කරන්නා වූ අසාමාන්‍ය දේවල්. ඒ තුළ බෞද්ධ ආගමික තුළ තියෙන සංකල්පයට වඩා වෙනස් අරමුණක් ඔස්සේ යන්නේ ලෞකික අරමුණක් ඔස්සේ ලෞකික අපේක්ෂාවක් ඔස්සේ යන්නේ. ඒක ඒ පිළිබඳව තමයි මා කියන්න ඕනේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියපු කතාවත් ඇත්තයි. මා කියපු කතාව අනික් පැත්තෙන් ආධ්‍යාත්මික කියන වචනේ නිරවුල්. නිවැරදි. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පිළිගන්නව ඇති. මේ ඊළඟ කාරණේ තමයි මේ මෙතනදී මම කලින් සඳහන් කළා ආහාරජ, ඍතුජ, කර්මජ සහ චිත්තජ කියන කරුණු කාරණාවන් නිසා තමයි රෝග තත්ත්ව ඇති වෙන්නේ කියලා. මේදී මට මතක් වෙනවා ඉතිහාසයේ මම එක්තරා අවස්ථාවකදී මම සෞඛ්‍ය ශාස්ත්‍ර සම්බන්ධ වෘත්තියක නියැලෙන්නේ අපේ මේ මේට්‍රනරි එකගේ නංගි කෙනෙකුට එක්තරා විදියක මේ අසනීප තත්ත්වයක් ඇති වුණා මේ ගර්භාෂයකට පිළිකාවක්. මම හිතේ අය වාද්‍ය ප්‍රදේශයේ ඉන්නේ සිල්ලා මහත්මිය මේ එතුමියගේ මේ නංගිට හිමෙන රෝග තත්ත්වයක් ඇති වුණාම මේ මට ගෙනල්ලා කේන්දරෙ පෙන්නුවා. මම මේ කේන්ද්‍රය බලලා මෙතන මම තේරුම් අරගත්තා මෙතන මේ කර්මජ දෝෂයක් තියෙනවා මේ කර්මජ දැන් ආහාරජ ඍතුජ කර්මජ සහ චිත්තජ එන මේ කර්මජ දෝෂයක් තියෙනවා මේ කර්මජ දෝෂ ඉවත් කරන්නට දැන් ලෝතර බුදුන් වහන්සේ තමයි කර්මජ දෝෂ සම්බන්ධයෙන් තියෙන මේ ලෝකෙ තුල පහළ වෙච්ච අතිශයින් මේ සුවිශේෂී පුද්ගලයා. ඔව්. එවැනි පුද්ගලයෝ නෙමෙයි අපි ජ්‍යොතිෂ වේදින්නේ. අපිත් යම්කිසි ආකාරයක කර්මයකට යම්කිසි ප්‍රතිකර්මයක් කරන පිරිසක්. මම මේ සඳහා මේ උපදේශයක් ලබා දුන්නා මේ දැන් දෙවරක් බයොප්සි එකක් පරීක්ෂා කළා. දැන් බයොප්සි පරීක්ෂණය කියලා කියන්නේ ඒ දෙවර අවස්ථා දෙකේදීම එක පොසිටිව් වුණා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ගර්භාෂයකට පිළිකාවක් තියෙනවා. මේ අනිවාර්යයෙන්ම මේ පිළිකාවට ශල්‍ය කර්මයක් කළ යුතුයි කියන ස්ථාවරයටපත් වෙලා හිටියා. තව මාසයකින් ඒ ශල්‍ය කර්මය කරන්නේ ඊට පෙර ආතුව තව වතාවක් ඒ මේ පරීක්ෂණ සිද්ධ කරනවා කියන එක කිව්වා. ස්ථාන දෙකකින් කරා දෙකේම මේ පිළිකාවක් බලට තහවුරුලා තිබුණේ. මම පස්සේ කිව්වා මේ තරුණ වයසේ ගෑනු කෙනෙකුට ඇඳුම් පැළඳුම් කෑම බීම සපත්තු සාරි ඒ වගේ සුවඳ විලවුන් ඒ වගේ දේක් පයින් ගිහිල්ලා මේ පරිත්‍යාග කරන්න මේක එක්තරා විදිහකින් කියනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල ප්‍රතිකර්මයක්. මම කියන්නේ මේ මම කියපු කරපු දේ නිසා සුව වුණා කියන එක අදහසක් නෙමෙයි. මේ මාව මාකට් කරගන්න කරන දෙයක්වත් නෙවෙයි. නමුත් ඒ ආකාරයේ යම්කිසි වැඩපිළිවෙලක් කරා. මොකද මට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය නෙමෙයි මගේ වෘත්තිය රජයේ වෘත්තියක් කරන කෙනෙක් මට ඒ නිසා මේකෙන් මුදල් ලියපීම මගේ කිසිම පරමාර්ථයක් නැහැ. පැහැදිලිව කියන්නේ නැත්නම් මෙතුමා කිය ඒක ඩිසෝඩර් එකක් තියෙනවා කියලා ඔබතුමාට. මට එහෙම කියන්නේ ඒක තමයි. ඉතින් මම පිළිවෙතක් දුන්නා. මොකද ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙනවා පළමුව තේරුම් අරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉස්සර කාලේ වෛද්‍යවරුන්ට සිංහල ඒ කියන්නේ වෛද්‍යවරුන්ට ඒ කියන්නේ මේ
ආයුර්වේද වෛද්‍යවරුන්ට කියනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගන්න කියලා. ඇයි හේතුව? ආහාරජ හේතුවක් නිසාද ඍතුජ චිත්තජ සහ කර්මජ. ඔය කියන කාරණා හතරෙන් මොන රෝගයක්ද කියන එක ඉස්සෙල්ලා නිශ්චය කරගන්න ඕන. ඒ නිශ්චය කරගෙන තමයි ප්‍රතිකර්මය කරන්නේ. ඉතින් මා තුල ඇති වෙච්ච හැඟීම අනුව මා මේ ප්‍රතිකර්මය කිව්වා. මම දන්නේ නැහැ කියන්න මම ඇත්තටම මම දන්නේ නැහැ කියලා තමයි මට ඉතින් එහාට කියන්න තියෙන්නේ. නැවත වතාවක් මේ මාසයකට පසු මේ පරීක්ෂණය කරනකොට ඒක නෙගටිව් වෙලා තිබුණා. එවැනි අවස්ථාවන් තියෙනවා. ඊට අමතරව දුමිදු මම තවත් කාරණා කියනවා. මේ ඔය විශේෂයෙන්ම මැනික් පැලඳීමත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල තියෙනවා. අපි පොඩි වෙලාවක් ගන්න අපි ගමුද අපි ඔබතුමාට අවස්ථාව දෙන්න අපිට දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා කෙනෙක් සම්බන්ධ කරගෙන අයුවන් ඔබතුමාගේ නම කියන්න පුළුවන්ද? සෙනීරත්න. සමා වෙන්න? සෙනීරත්න. සෙනීරත්න මහත්මයා. ඔව් ඔබතුමාගේ තියෙන ගැටලුව ඉදිරිපත් කර ඔබතුමාගේ අදහස් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. දැන් මේ මලවි මාත්‍යක් තමයි මට කතා කරන්න ඕනේ. ඔව් පුළුවන් කතා කරන්න ඔබතුමාට. ඔව් දැන් මට කතා කරන්න දෙන්නකෝ මලවි මාත්‍යක්. හලෝ. ඔව් කතා කරන්න ඔබතුමා කතා කරන්න. ටීවී ගෑන්නානේ යා කතා කරන්න. ඔබතුමාට ඇහෙනවද අපිව පැහැදිලිව? ඇහෙනවා. ඔබතුමා ගැටලුව ඉදිරිපත් කරන්න මේ මලවි මහත්තයා ඉන්නවා අහගෙන. මලවි මාත්‍යාට තමයි මට කතා කරන්න ඕනේ. ඔව් මලවි මහත්තයා අහගෙන ඉන්නවා කතා කරන්න. ඔව් මලවි මාත්‍යා කිව්වා සටන් කලාව සම්බන්ධව කතා කරනකොට එතන ආධ්‍යාත්මික බලවේගයක් ඇති වෙනවා කියලා. ඔව්. ඒක ඇත්ත. ඒක ඇත්ත කියන්නේ එතෙන්දී යක්ෂ කොට්ටාසයක් එනවා. ඒ සටන් කලාවට. මට ඒක පෙන්වන්නත් පුළුවන්. මම මලගිය ඥාතිව පෙනෙන්න ගෙනල්ලා ශරීරයෙන් ඉවත් කරන කෙනෙක්. ඒ නිසා මේ මාත්‍යා කියන කතාව හරියට හරි ඒ සටන් කලාව පුරුදු කරනකොට යක්ෂ කොට්ටාසයක් කළු පාට කොට්ටාසයක් තමයි එන්නේ. එතකොට ඒ සටන් කලාවේදී අතින් ගන්නකොට ඒ යක්ෂ කොට්ටාස තමයි ගමන් කරනවා. මේක බලන්න පුළුවන්. අපි බලලා තියෙනවා ඒක බලලා කියන්නත් පුළුවන්. අපිට මේ භාෂාව යක්ෂයෝත් එක කතා කරන්න භාෂාවකුත් අපිට තියෙනවා. කොහෙද බලන්න පුළුවන් මැතිතුමා? ස්වාමීන් වහන්සේලා දැනගන්න මං කියන්නම්. ආසිතා දාති කන්ද සීරාත කෝරා බීති කන්දිත සාරා රින්දු නිච්චිකේර අර්ථා ගංජා සීරාත කන්ද සීත වර්ධා කාත කන්දත ඕනෑම කෙනෙක්ගේ ශරීරවල ආසියාදාත අන්දරීති කීති ඒ ආත්මයක් කියනවා. ඒ ආත්මේ නැත්නම් මනෝමය කය සංඥාමය ශරීරය ඊළඟට අන්න මේ ශරීරය. ඔව් නෑ මට අපිට ඔබතුමාට ලොකු කාල වේලාවක් දෙන්න බෑ මේ වෙලාවේදී. නමුත් යක්ෂයා ගෙන්නන්න පුළුවන් තැන කොතනද කියලා කිව්වොත් ඇති අපිට. පුරුදු කරන වෙලාවට මේ අපේ මලවි මාත්‍යා කියන විදිහට ඒ යක්ෂ කොට්ටාස ඒ ඥාතියාට සම්බන්ධය කියන එයා උදව් කරනවා. ඔව් ඔබතුමාට ඒක ඇත්ත. සමා වෙන්න. බලය කියන්නේ ඒක තමයි. සමා වෙන්න ඔබතුමාට මේ යක්ෂයෝ පෙන්වන්න පුළුවන් කියලා කිව්වනේ. ඔබතුමාට පෙන්වන්න පුළුවන් දැන් මේ මැදිරියට ඇවිල්ලා ඔබතුමාට පෙන්වන්න පුළුවන් නම් දවසක අපි මැදිරියට ඇවිදilla පෙන්වන්න බෑ. කොහෙද පෙන්වන්න පුළුවන්? මැදිරියට නෙවෙයි. ස්ටේඩියම් එකේ වාගේ සුගතාසි ස්ටේඩියම් එකේ වාගේ තැනක් ලොකු තැනකට පෙන්වන්න පුළුවන්. මැදිරි වල ගෙන්නන්න බෑ. මොකද යක්ෂයෝ ඉන්න කට්ටිය ඉන්නවා. ඔකොටම යක්ෂයෝ බලන්න බෑනේ. කාටද පුළුවන්? මහත්තයා කාටද පුළුවන් බලන්න? බලන්න අපි ලෙඩ බලන්න පුළුවන්. ඇඟට වැහිලා තියෙන යක්ෂ දෝෂයක් සූර්යමත් තියෙන කෙනෙකුට බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපිට වගේ පේන්නේ නැද්ද එතකොට? ඔයගොල්ලන්ට පේනවා. අපි මේක ලංකාව පුරාම ඔය ආයන පවත්තලා යකු බලනවනේ කට්ටිය. ඕනෙම කෙනෙක්ට පේනවා නේද? එහෙම ඒ කියන්නේ ඔබතුමා ගෙන්නන යක්ෂ ඕනෑම කෙනෙකුට පේන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට පේන්නේ නැහැ. මේ මුරණ්ඩු කට්ටියට මනසේ සංඛ්‍යාතය ඉහළ පහළ යන්න පුළුවන් කට්ටිය විතරයි පේන්නේ. ඒ කියන්නේ හැමෝටම පේන්නේ කොටසකට විතර. හරි බොහොම ස්තුතියි ඔබතුමා අපිත් එක්ක එකතු වුණාට. දැන් මේ විද්‍යාකුලපති මහත්තයා මුරණ්ඩු කෙනෙක් කොහොමද මේ අපි මලවිගේ මහත්මයා නැත්තම් අවස්ථාව අහිමි කරන නිසා ඔබතුමාට යොමු වෙන්න දැන් ඔබතුමා ඔය කතාව පිළිගන්නවද? මම යක්ෂයෙක් ආරූඪ වෙනවා කියන එක පිළිගන්නේ නැහැ. නමුත් පැහැදිලිවම මේ තමන්ගේ සිතේ තියෙන ශක්තිය අසීමිත බලයකටපත් වෙනවා. යම්කිසි වෘත්තිමය ක්ෂේත්‍රයක යම්කිසි කලාවක නියැලෙනකොට ඒ ශේත්‍රයේ හරි ඔබතුමා කියපු කතාව පැහැදිලි. මම අහන්නේ එතුමා කියපු කතාවත් එක්ක ඔබතුමාගේ එකඟතාවයක් තියෙනවද? මට එක්වර මෙහෙම කියන්න තියෙන්නේ මොකද මම ඒ ගැන අවබෝධයක් මට නැති නිසා. මොකද මට යක්ෂයෙක් නිසා මේ දේ කරනවා කියන එක මට තර්ක කරලා තහවුරු කරන්න බෑ. මම ඒ ගැන දැනුමක් නැහැ. නමුත් මම එක දෙයක් පිළිගන්නවා. මොකද අසීමිත ශක්තියක් කියන එක විශ්ව ශක්තිය තුලින් උකහා ගන්න ක්‍රම ශිල්ප තුල තියෙනවා. සටන් ශිල්ප තුල තියෙනවා. යෝග ශිල්ප තුල තියෙනවා. මොකද යෝග කියන්නේ විශ්වත් සමග තමන් ඒකරාශී කරන ගුණයනේ. ඉතින් විශ්වත් සමග ඒකරාශී වුණාම මේ පුද්ගලයා අන්‍ය පුද්ගලයන්ට වඩා යෝග කියන්නේ එකතුවක්නේ. ඉතින් එකතුව සෑම ශිල්පයක් තුළම තියෙනවා. මොකද සෑම කලාවක් තුළම ওই යෝග කලාව සම්මිශ්‍රණය වෙලා තියෙනවා. ඒ නිසා මේ අසාමාන්‍ය ශක්තියක් සහ අසාමාන්‍ය හැකියාවක් ඒ පුද්ගලෙක් තුළ වර්ධනය වෙනවා. දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් කියන්නේ කලාවක්. ජ්‍යොතිෂ කලාවක්. ඒ කලාව තුළ අපි යම් දෙයක් අවබෝධ කරගෙන
අපිට යම්කිසි ප්‍රතිකර්මයක් නියම කරා මේ ප්‍රතිකර්මය තුළ යහපත් ප්‍රතිඵල ලැබිච්ච අවස්ථාවන් අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ නිසා අපිට එක්වරම මේවා ලඝු කොට සලකලා මේවා මෙහෙම දෙයක් නැහැ කියලා අපිට ඉවත් කරන්න බෑ. නමුත් පැහැදිලිව කිව යුතු කාරණයක් තියෙනවා. යම් යම් ප්‍රතිකර්ම තුලින් එවැනි සුව වූ අවස්ථාවන් මට පැහැදිලි. මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ කෙනෙක්. මම විද්‍යාව පිළිබඳව විෂයක් හදාarලා මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අදටත් මම වෘත්තිය තුල ඉඳලා තමයි මේ ආවේ. මේ අද උදේවරුත් මම ශාස්ත්‍රය තුල ඉඳලා ආවේ. ඒ නිසා මම විද්‍යාව පිළිබඳවත් මට යම් අවබෝධයක් තියෙනවා. මම කියන උසස් අවබෝධයක් නෑ යම් අවබෝධයක් තියෙනවා. මේ ශාස්ත්‍රය පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම මේ දෙක පිළිබඳව මම මේ දෙක අතරමැද්දෙන් යන ගමනක් තමයි මේ යන්නේ. දැන් ඔබතුමා එතකොට දැන් ඔබතුමා වෛද්‍ය ශාස්ත්‍රයක් දන්නවා. ඔබතුමා මේ බලවේග පිළිබඳවත් කතා කරනවා. දැන් ඔබතුමා මට හරියට කෙලින් එක උත්තරයක් දෙන්නකෝ. ඔබතුමා විශ්වාස කරන්නේ විද්‍යාවද එහෙම නැත්නම් මේ නොපෙන්න ශාස්ත්‍රයද? නෑ විද්‍යාව කියන එක නිරතුරුව වෙනස් වෙන දෙයක් දුමිදු. මොකද අපි පොඩි කාලේ අපිට උණ ගත්තාම මේ පොඩි කාලේ අපිව මේ තනිකර අයිස් වතුරෙන් තමයි හේතුවේ. ඊට පස්සේ කිව්වා අයිස් වතුරෙන් හොදන්න එපා උණු වතුරෙන් හොදන්න කියලා. දැන් කියනවා මද උණුසුම් ජලයෙන් හොදන්න කියලා. හරි මං නිකන් විද්‍යාව කියන එක නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. නමුත් ඔය කියන දේවල් ආධ්‍යාත්මික විෂයන් කියන දේවල් ඒවා ආධ්‍යාත්මික මම මේ කියන්නේ අපේ බෞද්ධ ආගම තුල තියෙන ආධ්‍යාත්මය ගැනත් මම කතා කරනවා. මම ඒක ගැන දන්නවා තරමක් දුරට. මම ස්වාමීන් වහන්සේට ඒ දැනුගත්තමක් නැහැ. නමුත් මම කියන්නේ මේ කලාවන් තුල තියෙන ආධ්‍යාත්මය ඒවා නියත දේවල් ඒවා වෙනස් දැන් පොළඟ කාලා ගෙදර ඉන්නකොට බෙහෙත් නොකර ඉන්න එකද හොඳ නැත්නම් අනිවාර්යයෙන්ම බෙහෙත් කරන්න ඕන. එහෙනම් මම කියනවා ආහාරජ ඍතුජ කර්මජ චිත්තජ. එහෙනම් ඒ කර්ම හේතුවක් නිසා ඒකට අනිවාර්යයෙන්ම ප්‍රතිකර්ම කරන්න ඕන. අනිවාර්යයෙන්. අපි දුරකථන අමුතුවක් තිබුණා සම්බන්ධ කරගන්නට අපි සම්බන්ධ කරගමු දුරකථන ඔස්සේ අයුවන් සුබ සන්ධ්‍යාවක් වේවා. මහත්මයා ඔබ කතා කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඔව් ඔබේ නම සඳහන් කරන්න. විශ්ශංක ධර්මදාස. ඔව් ඔබතුමා ගැටලුව ඉදිරිපත් කරන්න අපිට. මට ඉදිරිපත් කරන්න තියෙන මහත්මයා මේ සමස්ත මේ නොතන ඉන්න විද්‍යාපොලිස්තුමා ඒ වගේ ස්වාමීන් වහන්සේ තවත් එක්කෙනෙක් ඉන්න මම නම්බර හරියට මතක නැහැ. ඔව්. ඒ ඉතුරු දෙන්නගෙම මහත්මයා ආධ්‍යාත්මික ශක්තිය කියලා දෙයක් තියෙනවා. ඒකෙන් ලෝකෙත් දෙඩ්ඩු සනීප කරපු ඉෂුවරු ඉඳලා තියෙනවා. දැන්ටත් ඉන්නවා මහත්මයා. ඒ වගේම ලංකාවෙත් ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. ඒවා විද්‍යාත්මකව විග්‍රහ කරාට ඒවා යම් කිසි දේවල් විද්‍යාත්මකව ඔප්පු වෙන්නේ නැති වුණාට මහත්මයා ලෙඩ්ඩු සනීප වෙනවා. ඒ නිසා ඒක සත්‍යම් මහත්මයා මේ බොරුවක් නෙමෙයි කරන පුද්ගලයෝ කිසිම මුදලක්වත් අය කරන්නේ නැතුව මේ ලෝකානුකම්පාවෙන් සියලු සත්‍යයන් සුවපත් කරන්නේ. ඒකයි. ඔව් අපි ඔබතුමා බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස අපිට පැහැදිලි. සමහර අය කිසිම මුදලක් අය නොකර මේ වගේ දේවල් කරනවා. දැන් හැබැයි මම මේකට විරුද්ධව කතා කරන්නේ නැහැ. අපි හොඳට මගෙත් අදහසක් තියෙනවා මාත් මේ තැන් වලට පරීක්ෂණ කරන්න ගියපු කෙනෙක් නිසා මේ මුදල් නොගෙන කිරීම තමයි හොඳම මාකටිං සිස්ටම් එක වෙලා තියෙන්නේ. මොකද අපේ හැමෝටනේ මේ සමහර අවස්ථාවන් වලදී අපි දැකලා තියෙනවා සමහර තැන් වල ඇතුළට ගියාම ආයේ එතනින් එළියට බහින්න බෑ. අතේ නූලක් දානවා නැත්නම් බන්ධනය කරලා තියෙනවා. එතකොට එතන තමයි උදේ ඉඳන් හවස වෙනකන් ඉන්න ඕනේ. එතකොට කෑම කන්න ඕනේ එතනින් බොන්න ඕනේ එතනින් වතුර එකක් හරි ඒ සියල්ලටම කැන්ටිමකුත් ඇතුලේ තියෙනවා. දවල්ට කෑමත් එතනින් තියෙනවා. එතකොට මොකද ඒවත් නොමිලේද? නෑ නෑ ඒව නොමිලේ නෙමෙයි අපේ අම්ම. ඒව මුදල් ගෙවලා ගන්න ඕනේ. එතකොට පූජවට්ටි අර මේ ඔක්කොම තියෙනවා. ඒවත් ගන්න ඕනේ එතනින්. එතකොට තෙල් ගන්න ඕනෙත් එතනින් අපේ අම්ම. අන්තිමට තමයි අන්තරයක් විකුණන රුපියල් 2000ක විතර. ඉතින් අපේ හැමදෙන්නේ කොහොමත් රුපියල් 5000ක විතර ගෙනිච්චම රුපියල් 200ක් විතර ඉතුරු කරගෙන එන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමවේදත් අපේ රටේ යම් යම් තැන්වල තියෙනවා. යම් යම් තැන්වල තියෙනවා. නමුත් මම කියන්නේ ඒක හැමතැනම තියෙනවා කියලා. නමුත් එහෙම තැනුත් තියෙනවා. ඔබ තීරණය කරන්න අවශ්‍යයි මේ ඒ වගේ තැන්වලට යනවද නැද්ද කියන එක ගිහිල්ලා ඔබේ තාර්කික බුද්ධිය අනුව ඔබ විමසා දැනගන්න අවශ්‍ය වෙනවා. මම හිතන්නේ අපි අවසාන වටේ යන නිසා අපි හැමෝටම අවසාන වශයෙන් කෙටියෙන් ඔබ වහන්සේට මේ අද දවස තුල මේ පහමාරත් වෙලා ඉවරයි. කිට්ටු වෙන්න ඇවිල්ලා එහෙම අපි හැමෝටම පැය දෙක කාලය අවසන් වෙනට ඇවිල්ලා තියෙන්නේ. අවසාන වශයෙන් ඔබ වහන්සේට අදහසක් ප්‍රකාශ කරන්නට කියලා තියෙනවා. ඔව් ඇත්තටම මේ මට ඒක වෙලාව ඉවරයි කියන එක තේරුණේ නැහැ ඒක පාට මෙච්චර වෙලා ගියා කියලා. අර මේ අර කතා කරපු මහත්තයා මේ හාමුදුරුවන්ටත් දැනගන්න කියලා මොකක් හරි කාරණාවක් කිව්වා. මැරිච් අය ගෙන්නන්න පුළුවන් ය සුගතදාස ස්ටේඩියම් එක වගේ තැනක ගන්න පුළුවන් ය යාට විතරක් පේනවා එහෙම කතාවක්. දැන් ඒක නිසා බුද්ධ ආගමේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ගැන මට කියන්න කියලා හිතුණා. දැන් ඔය මිය පරලොව ගිය ආත්ම
පිළිබඳව බොහෝ ආගම්වල සාකච්ඡා කරනවා. ඒගොල්ලන්ට කියන මලවුන් කියලා. මලවුන්ගේ ලෝකය කියලා කියනවා. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න මැරුණාම මලවුන්ගේ ලෝක. ඒගොල්ල හැමදාම මලවුන්ගේ ලෝක කියන ඒවයි. දැන් බුද්ධ ආගමේ මලවුන්ගේ ලෝක පිළිබඳව සංකල්පයක් නෑ, අදහසක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේ පරලෝකීය ඥාති. ඥාතිකවම 4 වර්ගයක ලේ ඥාතින් අපිට සෑම කෙනාටම ඉන්නවා. 4 වර්ගයක ලේ ඥාතින්. ඒගොල්ල සංසාරගත නෑ කියලා කියනවා. දැන් කසාද බැන්දෙන් පස්සේ ආය ඥාතින් 4 වර්ගයක් එනවා. ඒ බඳින එක්කෙනාගේ ලේ ඥාති 4 වර්ග තමන්ගේ ඥාති බවට පත් වෙනවා. එතකොට ලෝකේ මලවුන් සංකල්පයක් නෙමෙයි මේ ඥාතිත්වය කියලා කියන එක කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ පේතවත්තුවේ තමයි මේ කාරණේ පැහැදිලි වෙන්නේ. තිරෝකුඩ පේතවත්තුවේ සූත්‍රයේ තියෙන සූත්‍රයට තියෙන්නේ ඒකමයි. එතකොට දැන් කෙනෙක් උපන්න දවසේ ඉඳලාම තමයි උපන්න දවසේ ඉඳලා කරන ක්‍රියාවන් තමයි එයාගේ මරණින් පස්සේ කොහෙද උපදින්නේ කියලා කියන එක තීරණය වෙන්නේ. එයා මනසින් කරපු යහපත් ක්‍රියා වචනය කය. එතකොට ආසන්න චේතනාව සමහර වෙලාවට බලපාන්න පුළුවන්. ආසන්න චේතනාව කියන්නේ ඉතින් ජීවිත කාල චේතනාවන් තමයි. ජීවිත කාලේ නොකල වැඩක් එකපාරටම මරණය මොහොතේ එන්න විදියක් නැහැ නේ. එතකොට ඒගොල්ල මරණයෙන් පස්සේ උප්පත්තිය ලබනවා කිසියම් තැනක. ඒව අතරින් පරදත්තූපජීවි කියලා කියන පිරිසට තමයි පින් අනුමෝදන් කරන්න කියලා කියන්නේ. ඒගොල්ල ගෙන්නන්න බෑ. ඒගොල්ල වෙන කෙනෙකුට ආවේශ කරගන්න බෑ. ඒගොල්ල මේ වෙන විදිහකට ගත්තොත් දැන් මලවුන් ගෙන්නවා ශාස්ත්‍ර කියනවා කියලා තියෙන. එහෙම ඒගොල්ල ගෙන්නන්න බෑ. මේ දැන් ඔය කතා කරපු මහත්තයාට මම කියන්නේ බුද්ධ ආගමේ තියෙන එක. එතම බෞද්ධ වුණාට බුද්ධ ආගමේ තියෙන හරි සංකල්පය අඳුරගත්තේ නැතුව දන්නේ නැහැ. එහෙම සමහරට තද බෞද්ධ වෙනවා කතා කරනකොට මම උග්‍ර බෞද්ධ කියලා කියන්නේ. ඒ වුණාට පංචශීලයේ හරියට කියා ගන්න බෑ. එහෙම සිද්ධිත් තියෙනවනේ. ඒ නිසා එහෙම මලවුන් ගෙන්නලා ශාස්ත්‍ර කියනු ලැබේ. එහෙම නැත්නම් මලවුන් ආවේශ වීම කියලා කියන එකක් නැහැ. එතකොට එහෙම නැහැ කියලා අපි එකපාරටම කියන්නේ නැතුව ඒ සිද්ධිත් එක්ක අධ්‍යයනය කරන්න ගිහිල්ලා පෙන්වන එක තමයි වඩාම සුදුසු. මොකද අපේ පෙරදිග ලෝකයේ රටවල් වල ඒවා පිළිගත්තනේ. ඒ නිසා මේ බුද්ධ ආගමේන සමහර සියුම් සංකල්ප මිනිසුන්ගේ හිත්වලට ගියේ නැහැ, තේරුම් ගත්තේ නැහැ. ඒගොල්ලන්ගේ හිත්වල තියෙන මොකක් හරි එකක් ධර්මයේ රාමුවේ දාලා ගලපන්න යනවා. ඒක නිසා ධර්මයේ විකෘති වෙන අවස්ථා තියෙනවා. අපි හැමදෙනාම බොහොම පිං අදවසේදී අපි බොහොමයක් කරුණු කාරණා කතා කරා මේ ආධ්‍යාත්මික සුවය සම්බන්ධයෙන් ආධ්‍යාත්මික බලය සම්බන්ධයෙන්. අපි ඒ නිසා අදට નિયમિત කාල වේලාව අවසන් වෙමින් යනවා. අපි මම විශ්වාස කරනවා අපි මේ රටේ ජනතාවට ලබා දෙන්නේ අවබෝධයක්. ඒ අවබෝධය ඔබ මේ වැඩසටහන තුළ තාර්කිකව ඉදිරිපත් කරන කරුණු කාරණා අවබෝධයෙන් යුතුව වැළඳගනි කියලා අපි විශ්වාස කරනවා. අපි හැම විටම කියන්නේ ඔබට මිත්‍යාව සහ යථාර්ථය අතර දෝලණය වෙන කතිකාවතක් ගෙනියන්නේ. එතකොට ඔබ මිත්‍යාව වැළඳ ගන්නවාද එහෙම නැත්නම් යථාර්ථය වැළඳ ගන්නවාද කියන තීරණය ඔබ සතුවයි තියෙන්නේ. ඒ නිසා අපි මේ කරුණු තාර්කිකව ඉදිරිපත් කරනවා. මෙතන කිසියම් කෙනෙක් අගතියටපත් කරන්නට හෝ අපහසුතාවයටපත් කරන්නට හෝ නෙමෙයි මේ මැදිරිය එහෙම නැත්නම් මේ කතිකාවත විවෘත කරලා තියෙන්නේ. යථාර්ථය සොයාගෙන යෑමේදී යථාර්ථවාදී අයට යම් කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි යථාර්ථවාදී ඉදිරිපත් කරන කාරණා තාර්කිකව ඔබ උකහා ගන්නට අවශ්‍යයි කියන එකත් අපි කියන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ පැමිණි සියලු දෙනාටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොම පිං ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥානසේන ස්වාමීන් වහන්සේට අපේ හාමුදුරනේ අවසරයි. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමේ වත්මන් සභාපති මනෝචිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යා කුලපති මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ඔබේ අභියෝගයේ විවෘතයි. ලබන වැඩසටහනේදීත් ලබන පොය දවසේදීත් මේ අභියෝගය රැගෙන එන්න. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණා ජයලාල් පුංචියවා මහත්මයා. බොහොමත්ම ස්තුතියි අද දවසේදී සම්බන්ධ වුණාට. ඒ වගේම සුපුරුදු පාරදී අපිත් එක්ක ජ්‍යොතිර්වේදීන් පැත්තෙන් සම්බන්ධ වෙනවා පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා. බොහොමත්ම ස්තුතියි අද දවසේදී ඔබතුමන්ගේ පැමිණීම සම්බන්ධයෙන්. එහෙමනම් නැවතත් ලබන පොහොය දින සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන තමයි අපි අදට සමුගෙන යන්නේ. ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම සුබ දවසක්.